අපි මේ ජීවිතේ පින්තුණි මේ යම් සැපයක් හෝ ලැබුවා නම් ලබනවා නම් ඒ සැපේ ඒ සතුට ඒ සෞභාග්‍ය අපේ ජීවිතයට ලැබුණේ අපි පෙර ජීවිත කළා වූ කුසල් ධර්මයන් නිසා. ඒ කරගත්තා වූ කුසල් ධර්මයන් පෙර ජීවිතවලදී කරගත්තා වූ කුසල් කර්මයන්. ඒ පෙර ජීවිතයේදී අපි කළා වූ කුසල් කර්මයන් කිව්වේ දන් දීම තුලින්, ඒ වගේම සිල් ආරක්ෂා කර ගැනීම තුලින්, ඒ මෛත්‍රිය වැඩි වීම තුලින්, සද්ධර්මයේ ශ්‍රවණය කිරීම තුලින් මේ ආදී කරුණු කාරණා වලින් අපි රැස් කරගත්තා වූ පින් නිසා තමයි අපේ ජීවිතේ මේ ආකාරයෙන් අපි යම් සතුටක් සැපයක් අපේ ජීවිතයට එකතුනා වූ ආයුෂ වර්ණයේ සැපේ බලය කියන කාරණා අපේ ජීවිතය තුළට ලැබුණේ. ඒ නිසා ඒවා ගෙවි ගියා නම් අපි මොකද්ද කරන්න ඕනේ? ඒ ගෙවි ගිය දේවල් අපේ ජීවිතයට නැවත එකතු කරගන්න ඕනේ. ඒ එකතු කර ගැනීම අපි සිද්ධ කරගන්න අපිට තියෙන මාර්ගය තමයි සීලයක් ආරක්ෂා කරගෙන ජීවත් වෙලා බණ භාවනා කරගෙන දන් දෙමින් සද්ධර්මයේ ශ්‍රවණය කරමින් මෛත්‍රී චින්තනයන් සිත් තුළ වගා කරගනිමින් ඒ ආකාරයේ කටයුතු සිද්ධ කර ගැනීම තුළ අපිට පුළුවන්කම තියෙනවා අපේ ගෙවි ගියා වූ ආයුෂ වර්ණයේ සැපේ බලය අපේ ජීවිතවලට එකතු කරගෙන ජීවිතේ තවත් ශාස්ත්‍රීය භාවයෙන් ඉස්සරහට අරගෙන යන්න. ඒ නිසා පින්තුනේ ඒ වසරක් ගෙවිලා වසරක් ලබන තැනදී පින්තුල්ලා අදිෂ්ඨානය කරගන්න ඕනේ අපේ ජීවිතේ අපි මේ යම් සැපයක් හෝ ලැබුවා නම් මෙන්න මේ හේතු කාරණා නිසා මේ සැපේ ලැබුවේ. ඒ නිසා ඊට අවශ්‍ය ගුණ ධර්මයන් පුහුණු කරගෙන ඒවා ජීවිතය තුළින් වඩාගෙන ජීවිතේ සාර්ථක භාවයට පත් කරගන්න. ඒ නිසා හැම වෙලාවෙම අපිට වර්ණනා කරන්න තියෙන ජීවිතය තුළින් සීලයක් සමාදන් වෙලා නිරතුරුවම ජීවත් වෙන්න, පුළුවන් ආකාරයට දන් දෙමින් ජීවත් වෙන්න, පුළුවන් ආකාරයට සද්ධර්මයේ ශ්‍රවණය කරමින් ජීවත් වෙන්න, ඒ වගේම මෛත්‍රී සිතුවිලි වඩමින් ජීවත් වෙන්න කියන කාරණේ. මොකද දන් දීම නිසා ලැබෙනා වූ ආනිසංස වෙනයි, සිල් ආරක්ෂා කර ගැනීම නිසා ලැබෙනා වූ ආනිසංස ධර්මයන් වෙනයි, සද්ධර්මයේ ශ්‍රවණය කිරීම නිසා ලැබෙනා වූ ආනිසංස ධර්මයන් එකිනෙකට වෙනවා. එතකොට දන් දීම නිසා අපිට ලැබෙන ආනිසංස ධර්මයන් පහක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ ආනිසංස ධර්මයන් පහ තමයි ආයුෂය, වර්ණය, සැපය, බලය, පටිභාණය. පටිභාණය කියන්නේ අවබෝධ කර ගැනීමේ ශක්තිය. එතකොට දන් දීම නිසා අන්නේ කාරණා පහ තමයි ලැබෙන්නේ. ආයුෂ, වර්ණය, සැපය, බලය, පටිභාණය කියන කාරණා පහ. එතකොට සිල් ආරක්ෂා කර ගැනීම නිසා ලැබෙනා වූ ආනිසංස ධර්මයන් වෙනයි. සිල් ආරක්ෂා කර ගැනීම නිසා ලැබෙන ආනිසංස ධර්මයන් තමයි අප්‍රමාදී භාවයේ සිල් ආරක්ෂා කර ගැනීම නිසා ඇති වෙනවා. සතර අපායන් වල කල්ප ගණන් ප්‍රමාද භාවයටපත් වෙන්නේ අප්‍රමාදී භාවය කියන්නේ ඒකයි. සත්වයා සතර අපායන් වලට වැටුනොත් කල්ප ගණන් ප්‍රමාද වෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ කෙනෙක් බුද්ධත්වයටපත් වුණත් වැඩක් නැහැ සතර අපායකට වැටුණා නම්. බුද්ධෝත්පාද කාලයක් තිබ්බා කියලා වැඩක් නැහැ සතර අපායකට වැටුණා නම්. ඒ වෙයි කල්ප ගණන් මේගොල්ලෝ ප්‍රමාද වෙනවා, ධර්මයක් දකින්න අවබෝධ කරගන්න පුළුවන් කමක් නැහැ. දැන් තිරිසන් සතෙකුට, ප්‍රේතයෙකුට, එහෙම නැත්නම් අසුරයෙකුට ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් හිටියයි කියලා වැඩක් නැහැ. මේ සද්ධර්මයේ තිබුණායි කියලා වැඩක් නැහැ. මොකද ඒගොල්ලෝ සතර අපාය තුල ඉන්නේ. ඒ නිසා සීලය රැකීම නිසා ලැබෙනා වූ ප්‍රධානම ආනිසංසය තමයි අප්‍රමාදී භාවය. ඒ අප්‍රමාදී භාවය කියලා කිව්වේ අන්නර සතර අපායන් වල ප්‍රමාද භාවයට යාපත් වෙන්නේ නැහැ. ඊළඟ කාරණේ තමයි සිල් ආරක්ෂා කරන කෙනා නිරේතුරුවම සමාජයේ ඉදිරියේ කැපී පෙනෙන කෙනෙක් බවට පත් වෙනවා. එයා අනුන්ට බය ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. හැමෝම එයාව විශ්වාස භාවයට පත් කරනවා. ඒ සීලේ මේ ලෝකයේදීම ලැබෙනා වූ ආනිසංස ධර්මය. ඒ වගේම ලෞතර බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා සිල් රකින්න කෙනා සිහි මුලා නොවි මරණයටපත් වෙනවා. එයා බියටපත් වෙන්නේ නැහැ මැරෙන වෙලාවේ. එයා කෑ ගහන්නේ, දොඩවන්නේ, නන් දොඩවන්නේ, එක එක රූප පේනවා කියන්නේ ඒව මොකුත් කරන්නේ නැහැ. මොකද Taman සමාදන් වූ සීලය නිසා, ඒ තුලින් ගොඩනගාගත්තා වූ ශක්තිය අප්‍රමාදී භාවය නිසා එයා ඒ සීලය මෙනෙහි කරමින් මිය යනවා කියලා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා. බියටපත් වෙන්නේ, කම්පාවටපත් වෙන්නේ. ඊළඟ කාරණය තමයි සීලය ආරක්ෂා කර ගැනීම නිසා එයා සුගතිගාමී ජීවිතයක උප්පත්තිය ලබනවා. එයා දුගතියකට කවදාකවත් වැටෙන්නේ නැහැ. එතකොට දැන් දානීය නිසා ලැබෙනා වූ ආනිසංස වෙනයි,
සීලේ නිසා ලැබෙනා වූ ආනිසංසය වෙනයි. එතකොට සද්ධර්ම ශ්‍රවණය කිරීම නිසා ලැබෙනා වූ ආනිසංසය වෙනයි. සද්ධර්ම ශ්‍රවණය කිරීම නිසා ලැබෙන ආනිසංසය තමයි එයා තුල ප්‍රඥාව වැඩි වෙනවා. ප්‍රඥාව වර්ධනය වෙනවා. ප්‍රඥාව වර්ධනය වෙනවා කියන්නේ මෝහය දුරු වෙනවා. මෝහයෙන් අඩු වෙනවා. එතකොට මෝහය තුරල් වෙලා මෝහය කියලා කියන්නේ අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ මේ ලෝකයේ සැප හැටියට ගන්නවා යා. දුක හැටියට නෙමෙයි. මේ ලෝකේ නිට්ටයයි, මේ ලෝකේ සැපයි. ඒ ආකාරයෙන් යා ගන්න ඒ මෝහය නිසා. එතකොට සද්ධර්ම ශ්‍රවණය නිසා අන්නේ මෝහය ජීවිතය තුලින් නැතු වෙනවා. එතකොට මේ සද්ධර්ම ශ්‍රවණය තුලින් ලැබෙනා වූ ආනිසංසය වෙනයි. එතකොට මෛත්‍රිය වැඩි වීම තුලින් ලැබෙනා වූ ආනිසංසය ඊටත් වෙනවා. බුදුරජාණන් වහන්සේ මෛත්‍රිය නිසා වැඩෙන ආනිසංස 11ක් දේශනා කරනවා. සුවසේ ඇහැරෙනවා, සුවසේ නිදා ගන්නවා, සුවසේ පිබිදෙනවා. එතකොට හීන පේන්නේ නැහැ. මූණ ප්‍රසන්න භාවයටපත් වෙනවා. අනිත්‍යය ප්‍රිය වෙනවා. දෙවියන් කැමති වෙනවා, මිනිස්සුන් කැමති වෙනවා, අමනුෂ්‍යයන් කැමති වෙනවා. ඒ වගේම සිහි මුලා නොවි මැරෙනවා. ඒ වගේම බ්‍රහ්ම ජීවිතයක් ලැබලා උප්පත්තිය ලබනවා. එතකොට මේ වඩන්න කියනා වූ ධර්මයන් හතර වැඩි වීම නිසා ලැබෙනා වූ ආනිසංස එකිනෙකට වෙනවා. එතකොට කෙනෙක් දන් දෙනවා. දන් දීලා යා සීලයක් ආරක්ෂා කරන්නේ නැහැ. සීලය ගැන යා හිතන්නේ නැහැ. නමුත් දානය දෙනවා. එතකොට දන් දීම නිසා සීලය ආරක්ෂා නොකිරීම නිසා එයා මැරෙන වෙලාවෙ මොකද වෙන්නේ? සීලය ආරක්ෂා කළේ නැහැ. එතකොට එයා මැරෙන වෙලාවෙ මොකද වෙන්නේ? සිහි මුලාවටපත් වෙනවා. සීලය ආරක්ෂා නොකිරීම නිසා සිහි මුලාවටපත් වෙනවා මැරෙන වෙලාවෙ. මොකද ආරක්ෂා කරගත්තා වූ සීලයක් නැහැ. නමුත් ආරක්ෂා කරගත්තා වූ සීලයක් තිබ්බේ නැහැ. නමුත් දන් දීලා තිබුණා යා. නමුත් සීලයක් ආරක්ෂා කරගත්තේ නැති නිසා අර බියටපත් වෙලා ගැටෙන ස්වභාවයෙන් එයා මරණයටපත් වෙන්නේ. මොකෝ එයා සීලයක් ආරක්ෂා කරන්නේ නැහැ කියන්නේ එයා සතුන්ට හිංසා කළා, සත්තු මැරුවා, මත්පැන් බිව්වා, කාමයේ වර්ධව ඇතුණා. ඒව කළා කියන එකනේ සීලය ආරක්ෂා කරන්නේ නැහැ කියන්නේ. ඒතකොට ඒව කරපු කෙනාට කවදාක්වත් සැනසෙල්ල ඇස් දෙක පියාගන්න බෑ. එයා බයටපත් වෙනවා. එතකොට මේ බයටපත් වෙලා එයා මැරෙනකොට ගිහිල්ලා උප්පත්තිය ලබන්නේ එක්ක තිරිසන් ලෝකේ. එක්ක අසුරෙක් වෙලා, එක්ක ප්‍රේතෙක් වෙලා, එක්ක යක්ෂයෙක් බවට පත් වෙලා. එතකොට දැන් එහෙම ගිහිල්ලා එයා තිරිසන් ලෝකේ උප්පත්තිය ලැබුවා කියමුකෝ. එයා තිරිසන් ලෝකේ උප්පත්තිය ලැබුවා. ඇයි තිරිසන් ලෝකේ උප්පත්තිය ලැබුවේ? සීලය ආරක්ෂා කරගන්න සීලයක් රැකේ නැති නිසා අප්‍රමාදී වුණා. ඒතර තිරිසන් ලෝකෙට වැටුණා. එතකොට තිරිසන් ලෝකෙට වැටුණා දාණය දුන්න නිසා එයා තිරිසන් ලෝකෙ මොකද වෙන්නේ? ශාස්ත්‍රීය තැනක ඉපදෙන්නේ. තේරෙනවද? එතකොට බල්ලෙක් වෙලා ඉපදුණා එයා ඉහළ ගෙදරක සැප විඳින බල්ලෙක් වෙලා ඉපදෙන්නේ. තේරෙනවද? මොකද තිරිසන් ලෝකෙට වැටුණා සීලයක් ආරක්ෂා කළේ නැහැ. නමුත් දන් දුන්න නිසා අර එයාට ලැබීම තියෙන තැනක ආයුෂ වර්ණයේ සැපේ බලයේ තියෙන තැනකට තමයි උප්පත්තිය ලැබෙන්නේ. දැන් ඒ වගේ ප්‍රේතෙක් වෙලා ඉපදෙනවා. අපි කියමු ප්‍රේතෙක් වුණා. නමුත් එයා දන් දුන්න කෙනෙක්. තේරුණාද? ඒකට ආහාර ඇඳුම් පැළඳුම් දන් දුන්නා. එතකොට මේ ප්‍රේත ජීවිතේට එයා වැටුණාට පස්සේ එයා ප්‍රේතෙක් හැටියට සත්‍වික භාවයෙන් ඉපදුණු ප්‍රේතෙක් බවට තමයි පත් වෙන්නේ. සමහර ප්‍රේතයෝ ඉන්නවා නිර්වස්ත්‍රව ඇඳුම් නැහැ. සමහර ප්‍රේතයෝ ඉන්නවා මුළු ඇඟම කුණු වෙලා වන වෙලා කාමයේ වර්ධව ආයතරිච්ච ප්‍රේතයෝ. එතකොට සමහර මේ ප්‍රේතයෝ ඉන්නවා උපතින් මේගොල්ලන්ගේ කටවල් නැහැ. කට මෙහෙම පූට් වෙලා තින්නේ. ඒ කටක් නැහැ. දන් දීලා නැහැ. ඒ ලබන්න පින නැහැ. එයා කුසගින්නෙම ඉන්න ඕනේ. ඉතින් සමහර ප්‍රේතයෝ ඉන්නවා ඇට ගහිලා කෑමක් නැහැ. කන කෑම මොකක් කෑවත් එයා තෙන්සොත් ටිකක් කෑවත් ඒක වමනය කරනවා. ඒක දරා ගැනීමේ ශක්තියක් එයාට නැහැ. එයි දන් දුන්නේ නැහැ. එතකොට එහෙම නෙමෙයි. දැන් අර එයා ප්‍රේත ලෝකයේ අවසාන උප්පත්තියක් ලැබුවොත් එහෙම සීලයක් රකින්නේ නැතුව එයා ප්‍රේතෙක් වුණත් එයාට හොඳ වස්ත්‍ර ඇතුව තමයි එයා උපදින්නේ. හොඳ ලස්සන ශරීරයක්, හොඳ ලස්සන නෙමෙයි. පුෂ්ටිමත් ශරීරයක් තියෙන ප්‍රේතෙක් බවට පත් වෙලා තමයි මොකද? දානීය ආනිසංස ප්‍රේතය වුණත් අතෙන්ට ආවා. ඒක කවදාකවත් දානය දුන්නායි කියලා ඒක යටපත් වෙන්නේ නැහැ. ඒතකොට දානීය ආනිසංස අතෙන්ට එනවා. එයා ප්‍රේත ජාත්මයට වැටුණත් එතන ආයුෂ වර්ණයේ සැපේ බලේ දානය නිසා ලැබෙනවා. ඒ නිසා එයාට ඇඳුම් පැළඳුම් තියෙන ප්‍රේතෙක් බවට පත් වෙන්නේ. කුසගින්න නැති ප්‍රේතෙක් බවට පත් වෙන්නේ. එයාට නිතර ආහාර ලැබෙනවා. නමුත් අර ප්‍රේත ගතිය නිසා එයා අල්ලාගත්ත තැන උපාදානය කරගෙන ජීවත් වෙනවා. තිරිසන් සතාත් එහෙමයි. ඒ තිරිසන් සතා සීලය ආරක්ෂා කරන්නේ නැතුව අර මිනිස්සෙක් ඉතින් මේ ලෝකේ ඉන්න ඕනම තිරිසන් සතෙක් කියන පෙර මිනිස්සෙක්. දැන් ওই පාරේ ඉන්න බල්ලෙක් ගත්තත්, හරකෙක් ගත්තත්, ඌරෙක් ගත්තත්, අලියෙක් ගත්තත් ඔය හැම සතෙක්ම පෙර ජීවිතයක පෙර භවයන්හි මිනිස්සයෝ. ඒ මිනිස්සයෝ වෙලා ඒගොල්ලෝ සීලයක් ආරක්ෂා කළේ නැහැ. සීලය තැටුවේ නැහැ. සිල්පද ගැන හිතුවේ නැහැ.
සත්තු මැරුවා, කාමයේ වර්ධව ඇතිරුවා, මත්පැන් බිව්වා, බොරු කිව්වා, හොරකම් කළා, මේ සියල්ලම සිද්ධ කළා. එහෙම නැත්නම් එකක් දෙකක් හරි සිද්ධ කළා. ඉතින් ඒ සීලය නොරැකපු නිසා තමයි ඔය තිරිසන් ලෝකෙට වැටුනේ. ඒ බල්ලෝ වෙලා ඔය දැන් ඇවිදවිද ඉන්න ඒගොල්ලන්ට නැවත ගොඩ එන්න බෑ කල්ප ගන්නට. මොකද ඒගොල්ලෝ අම්මා තාත්තා හඳුනන්නේ නැහැ, ධර්මයක් හඳුනන්නේ නැහැ, මේ හාමුදුරුවෝ හඳුනන්නේ නැහැ. ඒවම් කිසිම දෙයක් ඒගොල්ලන්ට තේරුම්න්නේ නැහැ. දැන් වේතනම අප්‍රමාදී වෙනවා, ප්‍රමාද භාවයටපත් වෙනවා. දැන් සීලය ආරක්ෂා කරන නිසා අනුප්‍රමාද භාවයටපත් වෙනවා. ඒතකොට දැන් එහෙම වුණත් දන් දීපු නිසා අර ශාස්ත්‍රීයතන තිරිසන් සදාටමත් ලැබෙනවා. දැන් පාරේ දඩාවතේ යන බල්ලෙක් ඉන්නවා. ඒ බල්ලා කවුරු හරි විසි කරන දෙයක් ඉඳුල් ටිකක් ඕනේ කන්නේ නේද? නැත්තම් කහල ගොඩක තියෙන දෙයක් ඕනේ කන්නේනේ. එයාට ඊට වැඩි දෙයක් නැහැ. ඇයි ඒ? එයා දුන්නේ නැහැ සංසාරේ. අර මනුස්ස ජීවිතේදී එයා දන් දුන්නේ නැහැ. දන් දුන්නෙත් නැහැ, සිල් ආරක්ෂා කළෙත් නැහැ. ඒ නිසා වැටුනේ තිරිසන් ලෝකෙට එතන කෑම නැහැ. නමුත් දන් දුන්න මනුස්සයා සිල් ආරක්ෂා කරගත්තේ නැහැ. එයා ගිහිල්ලා ඉහළ ගෙදරක බල්ලෙක් වෙලා ඉපදිනවා. රයිල් ස්ටේෂන් බල්ලෝ කරලා ලොකු බල්ලෙක් වෙලා ඉපදිනවා. තේරෙනවද? එතකොට එයා කන්නේ මොනවද? උපරිම කෑම જાති මනුස්සයෝ කන්නේ නැති දේවල් එයාට කනවා. ඒ සැප තියෙනවා, සියලුම දේ තියෙනවා. ඒ තිරිසන් සතෙක් වුණත් අර දන් දුන්නේ ආනිසංසෙ ආයුෂ වර්ණයේ සැපේ බලය එතෙන්ට එනවා. දැන් හරකෙක් ගත්තත් ඔය දැන් දුෂ්කර හම්බන්තොට පැත්තේ ඉන්න හරකෙක් බොන්න වතුරක් නැහැ. කන්නේ අර උලා කන තනකොළ ටික. ඊට වැඩි දෙයක් ඒගොල්ලන්ට නෑ, ඇට ගහිලා ඉන්නේ. ඒක නමුත් නුවරඑලි පැත්තේ ඉන්න හරකෙක් එහෙම නෙමෙයි. එයා හොඳට කන්න තියෙනවා, රට තනකොළ කන්නේ, පුන්නක්ක බොන්නේ, කිරි බෝතල් 15ක් විතර ලැබෙනවා. එයාගේ පාටත් හොඳයි, උස මහතයි, මිනිස්සු ආදරය කරනවා. ඇයි ඒ? එයාට ආයුෂ වර්ණයේ සැපේ බලය වැඩි. දෙන්නම හරක් තමයි. නමුත් ඒ හම්බන්තොට ඉන්න හරකගේ ආයුෂ වර්ණයේ සැපේ බලය අඩුයි. අර නුවරඑලි පැත්තේ ඉන්න හරකගේ ආයුෂ වර්ණයේ සැපේ බලය වැඩි. ඒතකොට ඒ ගුණේ කොහොමද? අර පෙර ජීවිතවලදී දන් දුන්න කෙනා හරක වෙලා ඉපදුනත් ඒ ශක්තිය ලැබුවා. දන් නොදුන්න කෙනා හරක වෙලා ඉපදුනත් එයා පල්ලෙහා දේ තමයි ලැබුවේ. ඒ නිසා දන් දුන්නා විතරක් හරියන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ඒ දන් කොච්චර දන් දුන්නා ඒ දානේ දෙන්නා වූ දේ ලැබෙන්නා වූ ප්‍රතිඵලය අපිට ලැබෙනවා. මිනිස්සෙකුණත් ලැබෙනවා. දැන් අද අපි සමාජයේ කෝටිපතියෝ ප්‍රකෝටිපතියෝ කියලා ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ මේ දානේ ආනිසංස තමයි විඳින්නේ. වෙන දෙයක් නෙමෙයි. ඒක දෙවියෙක් බ්‍රහ්මෙක් තමන්ගේ අම්මා තාත්තා දුන්න දෙයක් නෙමෙයි. නේද? දැන් අපි හිතනවා අනේ අම්මා තාත්තා සල්ලිකාරයෙක් වුණ නිසා පුතා දුව සල්ලිකාරයෙක් වුණා කියලා. එහෙම නෙමෙයි. නේද? අම්මා තාත්තා සල්ලිකාරයෙක් වුණ නිසා නෙමෙයි පුතා දුව සල්ලිකාරයෙක් වෙන්නේ. ඒතර අම්මා තාත්තා සල්ලි දින කෝටිපතිය වුණා. හරිද? නමුත් ඒ දරුවා මේ මව් කුසට එන්නේ පෙර ජීවිතේදී දරුවා දන් දුන්න කෙනෙක්. තේරෙනවද? පෙර ජීවිතේදී ආයුෂ වර්ණයේ දරුවා දන් දුන්නා. ඒතකොට පෙර ජීවිතේදී දන් දීලා යා මැරෙන වෙලාවේ දානේ ආනිසංස සිහි වෙලා යා සිල් ආරක්ෂා කරගත්ත කෙනෙක් නම් එයා ඊට අදාළ මව් කුසක තමයි බැහැගන්නේ. තේනේ සැප විඳින්න අදාළ මව් කුසක බැහැගන්නේ. ඒතකොට ඒ දරුවා ගිහිල්ලා බැහැගන්නේ අර ශාස්ත්‍රීය තැනක මව් කුසකට. තේන්නේ? එතකොට ඒ ශාස්ත්‍රීය තැනකට මව් කුසක බැහැගන්නේ අම්මා තාත්තා නිසා නෙමෙයි. ඒ දරුවා පෙර කරාව දානේ ප්‍රතිඵලයෙන්. එතකොට ඒ ප්‍රතිඵලය නිසා තමයි ආයේ මව් කුසට බැහැගන්නේ. නැතු අම්මා තාත්තා නිසා දරුවෝ මෙයා වෙන්නේ නැහැ. මේ සල්ලිකාරය වෙන්නේ නැහැ. ඒ දරුවා එතෙන්ට එන්නේ එයාට ඊට අදාළ හේතු සාධකයා ගිය ජීවිතේදී රැස් කරගෙන හිටියේ. ඒ රැස් කරගෙන නිසා එයා ඊට අදාළ සුදුසු මව් කුසකට බැහැගන්නේ. ඉතින් ඒ වගේ ඒ ජීවිතයේ යම් තැනක කෙනෙක් සැප ලබනවා නම් ආයුෂ වර්ණයේ සැපේ බලය ලබනවා නම් අපි ජීවත් වෙන සමාජය හෝ ඒවා තේන්න. ඒ ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබෙන්නේ දෙවි කෙනෙක් බ්‍රහ්මෙක් දීලා නෙමෙයි. අම්මා තාත්තා දීලත් නෙමෙයි. ඒගොල්ලෝ සංසාරේ දන් දීලාම වෙන දෙයක් නෙමෙයි. ඒ දානීය නිසාමයි ඕනම කෙනෙකුට ආයුෂ වර්ණයේ සැපේ බලය කියන දේ ලැබෙන්නේ. නමුත් දන් දුන්නාය විතරක් වැඩකුත් නැහැ. ඒකත් හොඳට තේරුම් ගන්න ඕනේ. සීලය ආරක්ෂා කරගන්නත් ඕනේ. සීලය ආරක්ෂා කරගත්තේ නැතුව දන් දුන්නොත් තමයි අර තිරිසන් ලෝක වලට අරවල් වලට වැටෙන්න තියෙන ප්‍රවණතාව වැඩි. මොකද මරණ වෙලාවේ එයා අසීහියෙන් මැරෙන්න වෙන්නේ. තේරෙනවද? අප්‍රමාදී භාවයට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ඒකයි කියන්නේ. ඒතකොට ඊළඟට සද්ධර්මයේ ශ්‍රවණය කිරීම නිසා ලැබෙනා වූ ආනිසංසය මේ ඔක්කොමටම වඩා වෙනස්. දන් දීලා වැඩකුත් නැහැ, සීල් ආරක්ෂා කරගෙන වැඩකුත් නැහැ, සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ. සද්ධර්මයේ ශ්‍රවණය කිරීම තුළින් තමයි අපි මේ ලෝකේ යථාර්ථය මොකක්ද කියලා දැනගන්නේ. මේ අවිද්‍යාවෙන් මිදෙන්නේ අපි එතනයි. තේරෙනවද? අවිද්‍යාවෙන් මිදෙන්නේ සද්ධර්මයේ ශ්‍රවණය කිරීම නිසා. මෝහයෙන් අපි මිදෙනවා. මෝහයෙන් ඈත් වෙනවා. මේ ලෝකේ තියෙනා වූ යථා ස්වභාවය අපි දකිනවා. තේරෙනවද? දෙවියා කියන්නේ කවුද? මිනිසයා කියන්නේ කවුද? බ්‍රහ්මයා කියන්නේ කවුද? මේ මිනිසයා සැප විඳින්නේ කොහොමද? දුක් විඳින්නේ කුමක් නිසාද? මේ හේතුඵල ධර්මයන් අනුව එයා දකිනවා. එතකොට මේ හේතුඵල ධර්මයන් දකින්න පුළුවන් සද්ධර්ම ශ්‍රවණය කිරීම නේද? එතකොට සද්ධර්මයේ ශ්‍රවණය කලේ නැත්නම් අපි අර දෙන දානයත් රකින්නා වූ සීලයත් අපිට හරියාකාරව
යොදා ගන්න බැරුව යනවා. තේරෙනවද? ඒ අරමුණු වලට යොදා ගන්න බැරුව යනවා. දන් දුන්නා කියලා මිනිස්සු දන් දෙනවා. නමුත් එයා දන්නේ නැත්නම් දාණයෙන් ලැබෙනා වූ ආනිසංස වැඩක් තියෙනවද? වැඩක් නැහැ. දන් දෙන ගමන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි ඒවෙන් ලබන්නා වූ දේ ප්‍රාර්ථනා කරන්න ඕනේ කියලා. ඒතකොට සද්ධර්ම ශ්‍රවණය කිරීම තුළින් තමයි මේ සියල්ලම ලැබෙන්නේ. මේ දැන් මේ සද්ධර්ම ශ්‍රවණය කරන්නේ. ඒතකොට සද්ධර්ම ශ්‍රවණය කිරීම තුළින් දානය කියන්නේ මොකක්ද කියලා අහන්න ලැබෙනවා. සීලය කියන්නේ මොකක්ද කියලා අහන්න ලැබෙනවා. ඒකේ ප්‍රතිඵලය මොකක්ද කියලා අහන්න ලැබෙනවා නේද? ඒතකොට ඒක අහන්න ලැබුණ සද්ධර්ම ශ්‍රවණය කිරීම නිසා නේ. එතකොට සීලය නිසා, දානය නිසා, සද්ධර්මයේ ශ්‍රවණය කිරීම නිසා මේ කාරණා තුන හරියට වැඩෙනකොට එයා තුන අනිවාර්යයෙන්ම මෛත්‍රිය වැඩෙනවා. ඒකට අයමත් වෙහෙසක් ගන්න අවශ්‍ය නැහැ. මේ කාරණා තුන වැඩෙනකොට මෛත්‍රිය කියන දේ වැඩෙනවා. එතකොට මෛත්‍රිය කියන වැඩෙන කෙනාගේ තියෙනා වූ ලක්ෂණ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකද මේ කාරණා තුන වැඩෙනකොට මෛත්‍රිය වැඩෙනවා. එතකොට මෛත්‍රිය වැඩෙන කෙනාට සුවසේ නිින්ද යනවා. අයිමත් ඇඳ උඩ එහාට මෙහාට පෙරලි ඉන්න ඕනේ නැහැ නිින්ද යන්නේ නැහැ කියලා. තේන සුවසේ නිින්ද යනවා. මොකද එයාට බයක් එකක් නැහැ. එයා දන් දීලා තියෙන්නේ. එයා සද්ධර්මයේ ශ්‍රවණය කරනවා. ඒක එයාට බයක් එකක් ඇති වෙන්නේ නැහැ. ක්‍රෝධයක් වෛරයක් ඇති වෙනවා අඩුයි. නේද? නැත්te නෑ අඩුයි. එතකොට එයාට සුවසේ නිින්ද යනවා. එතකොට සුවසේ නිින්ද යනවා වගේම එයාට සුවසේ ඇහැරෙනවා. ඒ අතර කාලය තුල එයා භයානක සීන දකින්නේ නැහැ. තේරෙනවද? එතකොට එයා සීලයක් ආරක්ෂා කරනවා නම් දන් දෙනවා නම් එයා මිනිස්සුන් අතර ප්‍රසාදයටපත් වෙනවා. අප්‍රසාදයටපත් වෙන්නේ නැහැ එයා. එතකොට දෙවියන් අතරත් ප්‍රසාදයටපත් වෙනවා. දෙවියාට ගරු කරනවා. තේරෙනවද? එතකොට මිනිස්සුන් අතරත් ප්‍රසාදයටපත් වෙනවා. දෙවියන් අතරත් ප්‍රසාදයටපත් වෙනවා. අමනුෂ්‍යයන් අතරත් ප්‍රසාදයටපත් වෙනවා. අමනුෂ්‍යයන්වත් එයාට ගරු කරනවා. එයි අර කාරණා තුන වැඩෙනකොට. එතකොට දැන් මේ ආකාරයෙන් සිල් සමාදන් වෙනකොට දන් දෙනකොට සද්ධර්මයේ ශ්‍රවණය කරනකොට ඇතිවෙනා වූ ක්‍රෝධසිත නැති වෙනවා, ව්‍යාපාද නැති වෙනකොට නේද? තමාතුල් ප්‍රසන්න භාවයක් ඇති වෙනවා. ආයුෂ වර්ණයේ සැපේ බලය එකතු වෙනවා කියන්නේ ජීවිතේ ප්‍රසන්න වෙනවා. දැන් දන් දෙනකොට බණක් අහනකොට සීලයක් ආරක්ෂා කරගත්තට පස්සේ තමාගේ තුල ජීවිතේට මොකක්ද අයිති වෙන්නේ? ආයුෂ වර්ණයේ සැපේ බලය තමාට ප්‍රීතිය සකස් වෙනවා. සතුටක් ඇති වෙනවා නේද? එතකොට මේ ප්‍රීතිය සතුට ඇති වෙනකොට ලේ ධාතුව පිරිසිදු වෙනවා. ඒ ලේ ධාතුව පිරිසිදු වෙනකොට ශරීරේ ප්‍රසන්න භාවයටපත් වෙනවා. ශරීරේ ප්‍රසන්න භාවයටපත් වෙනකොට ශරීරේ නිරෝගී භාවයටපත් වෙනවා. එහෙම නැත්නම් නිතරම වෛරය වඩන කෙනෙක් වුණොත් එහෙම නිතරම ලෙඩ රෝග වැඩි. මොකද ලේ අපිරිසිදු. ලේ අපිරිසිදු නිසා ඉන්ද්‍රියන් ක්‍රියාත්මක වෙනකොට ඒවා දුර්වල වෙනවා. එතකොට නිතරම රෝගී භාවයටපත් වෙනවා. එතකොට දැන් මෛත්‍රිය වැඩෙනකොට අර කාරණා නිසා යා තුල ප්‍රසන්න භාවයේ සකස් වෙනවා. හැමෝටම ප්‍රිය වෙනවා. එතකොට ඒක නිසා මෙයා සිහි මුලාවටපත් වෙන්නේ නැහැ. බියටපත් වෙන්නේ නැහැ. මොකෝ රැකගත්ත දෙයක් තියෙනවා යා. වැඩුව දෙයක් තියෙනවා. එයාට බය නැහැ. එයා අත් දෙක පිරෙන්නේ මෙයාම ක්‍රැෂ් කරගෙනයි තියෙන්නේ. යන තැනට අවශ්‍ය දේ අරගෙන තියෙනවා. එතකොට මැරෙන වෙලාවේ යා සුගතිගාමී ජීවිතයක් ලබනවා. බ්‍රහ්මතලයක බ්‍රහ්ම ජීවිතයක් ලබනවා. එතකොට දැන් ඒ ආකාරයෙන් මෙන්න මේ කරුණු කාරණා හතර තමයි බුදුරජාණන් වහන්සේ ජීවිතයෙන් වඩන්නේ කියන්නේ. තේන්නේ? එතකොට මේ ජීවිතයෙන් වඩන ගමන්ම තමන් දැනගන්න ඕනේ මේවා ආනිසංස ධර්මයන් මොනවද කියලා. ඒවා ආනිසංස ධර්මයන් දැනගන්නවා වගේම මේ එකක් කෙරෙහි එල්ලිලා ඉන්න බෑ. තේරෙනවද? සමහරු දානය කෙරෙහි එල්ලිලා ඉන්නවා. එතන වැඩක් නැහැ. තේරෙනවද? සීලයත් අත්‍යවශ්‍යයි. එතකොට මේ දානයයි සීලය අර්ථවත් කරගන්න පුළුවන්. ඒ ගමන ඉස්සරහට යන්න පුළුවන් සද්ධර්ම ශ්‍රවණය කිරීම තුළ. එතකොට මේ සියල්ල කරනකොට මෛත්‍රිය තමා තුළ ඇති වෙනවා. එතකොට මේ සියල්ල ඇති වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා ඔබ දේවතානුස්සතියත් ඇති කරගන්න. තේරෙනවද? දේවතානුස්සතිය. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ ශ්‍රද්ධාව නිසා සීලානුස්සතිය ඇති වෙනවා. සීලානුස්සතිය දානානුස්සතිය ඇති කරගනවා. දානානුස්සතියෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ කියන දේවතානුස්සතිය ඇති කරගන්න කියලා. එතකොට දේවතානුස්සතිය ඇති කරගන්නේ දැන් තමන් සිල් රකින්නවා, සිල් ආරක්ෂා කරගන්නවා, සීලය නිතර මෙනෙහි කරනවා. ඊට පස්සේ තමන් දන් දෙනවා, දානීය ආනිසංස ධර්මයන් නිරතුරුවම දකිනවා, සද්ධර්ම ශ්‍රවණය කරනවා. කරලා මේ ලෝකයේ යථාර්ථයේ ස්වභාවය Taman දකිනවා, මෛත්‍රිය සිත් වැඩි වෙනවා. දැන් එහෙම කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා දේවතානුස්සතිය වඩන්න කියලා. ඒ කියන්නේ අරව කරන ගමන් තමයි වඩන්න ඕනේ. නිකන් වඩලා හරියන්නේ නැහැ. දේවතානුස්සතිය වඩන්න කියන්නේ දෙවියෙක් වෙන්න ප්‍රාර්ථනා කරන්න. දෙවියෙක් වෙන්න හිතන්න. තේරෙනවද? ඒතකොට මේ දෙවියෙක් වෙන්න හිතන්න කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ පල්ලෙහා තැන්වල ඉන්න භූමාඩු දෙවියෝ, ගස්වල ඉන්න රුක් දෙවියෝ වගේ දෙවියෙක් නෙමෙයි. ඒවා මේ ප්‍රාථමික දිව්‍ය ආත්ම. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ශාස්ත්‍රීය දිව්‍ය තලවල. ශාස්ත්‍රීය දිව්‍ය තල කියන්නේ යාමයේ තුසිතේ නිම්මාන රතිය, පරිනිම්මිත වසවත්තිය, තාවතින්සිය කියන මෙන්න මේ කාම ලෝක 6 දිව්‍ය තලවල දෙවියෙක් වෙන්න ප්‍රාර්ථනා කරනවා. ඒක බුදුරජාණන් වහන්සේ කියනවා එහෙම ප්‍රාර්ථනා කරන්න කියලා. එහෙම ප්‍රාර්ථනා කරන ගමන්ම ඒ දෙවියන් විදින අසරිය දකින්න, හිතෙන් දකින්න. ඒ දෙවියන් විදින අසරියක් තියෙනව නේද?
ඒ දෙවියෝ විඳින කාම සම්පත් දකින්න. ඒ කාම සම්පත් වලට ලොල් වෙන්න, ඒකට ආසාව වෙන්න. මම ඒවා විඳිනවායි කියන චේතනාව සකස් කරගන්න. තේරෙනවද? ඒතකොට එහෙම සකස් කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දේවතානුස්සතිය වඩන්න කියන්නේ ඒකයි. ඒ දෙවියන් කෙරෙහි උපාදානය ඇති කරගන්න. අර දිව්‍ය තල කෙරෙහි උපාදානය ඇති කරගන්න. ඒ දෙවියෙක් දිව්‍යාංගනාවක් වෙන්න කැමති වෙන්නේ. තේරෙනවද? ඒතකොට එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම් හේතුවක් නිසා. ඒ හේතුව තමයි ඔබ දැන් එහෙම දෙවියෙක් වෙන්න කැමති වුණාට පස්සේ ඔබ දෙවියෙක් වෙන්න කැමති වෙන්න ඉස්සෙල්ලා ඔබ දැනගන්න ඕනේ දෙවියෙක් දිව්‍යාංගනාවක් විඳින්නා වූ සැප මොනවද කියලා. නේද? ඒතකොට දෙවියෙක් දිව්‍යාංගනාවක් කියන්නේ මේ අවුරුදු 50ක් 80ක් වගේ ජීවත් වෙන කෙනෙක් අපි වගේ කෙනෙක් නෙමෙයි. එයා සමහර විට කල්ප ගානක් ඒ දිව්‍ය සැප දිගයි, විශාලයි. ඒ තරම් ශක්තික භාවයක් ඒ දෙවියන් තුල තියෙනවා. ඒතකොට මෙන්න මේ දිව්‍ය සැප අපි නිතරම හිත මෙනෙහි කර එතෙන්ට යන්න කැමති වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තේන්න. දැන් ඒතකොට දිව්‍ය සැප මෙනෙහි කර එතෙන්ට යන්න කැමති වෙන කෙනා, කැමති වෙන්න හදන කෙනා, කැමති වෙන චේතනාව සකස් කරගත්ත කෙනා මොකද්ද කරන්නේ? මොකද්ද කරන්නේ? දැන් දිව්‍ය තලවලට යන්න දෙවියන් කෙරෙහි ආසාව ඇති කරගන්න. අනේ මමත් දෙවියෙක් වෙනවා, මේ ශාස්ත්‍රීය දෙවියෙක් වෙනවා, මේ ප්‍රභාෂර භාවය ඇති කරගන්නවා. ඒතකොට දැන් එහෙම කැමති කෙනා ඒකත් මොකද්ද කරන්නේ? ඔව් දැන් එතෙන්ට යන උපාදානය ඇති කරගන්න කෙනා මොකද කරන්නේ? සලාම දානේ. ඔව්. ගාන. ඔව්. සීල ආරක්ෂා කරලා ඊට පස්සේ සද්ධාව ශ්‍රවණය කරලා. ඔව්. හරි ඒ ටික දැන් එතෙන්ට යන උපාදානය ඇති කරගත්තට පස්සේ එයා මේව වැඩිපුර වඩනවා. දැන් යන්න එපේ. දැන් අතන කැමැත්ත ඇති කරගත්තානේ. එයා කැමැත්ත ඇති කරගත්තට පස්සේ එයා වැඩිපුර දන් දෙනවා. වැඩිපුර සීල ආරක්ෂා කරනවා. වැඩිපුර සද්ධර්මයේ ශ්‍රවණය කරනවා. වැඩිපුර මෛත්‍රිය වඩනවා. ඇයි වඩන්නේ? අතෙන්ට යන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මේක උපක්‍රමශීලී ධර්මයක් නේ කියන්නේ. අරක පෙන්නලා මේ හතර වඩවනවා. තේරුණා? දැන් ඒතකොට මේ දැන් අරක දැකලා අතෙන්ට යන උපාදානය කළ මේ හතර වැඩෙනකොට මේ මනුස්සයාට මොකද වෙන්නේ? එයා දන්නේම නැතුව එයා සෝවාන් වෙනවා. එයා සතර අපායෙන් මිදෙනවා. තේරෙනවද? එතකොට එයා සතර අපායෙන් මිදෙනකොට එයා මාර්ගඵලලාභී දෙවියෙක් වෙලා තමයි උප්පත්තිය ලබන්නේ. දිව්‍ය තලයක දිව්‍යාංගනාවක් දෙවියෙක් හරි මාර්ගඵලලාභී දිව්‍යාංගනාවක් වෙලා තමයි උප්පත්තිය ලබන්නේ. ඒතරේ බුදුරජාණන් වහන්සේ උපක්‍රමයක් බොහොම උපක්‍රමික ධර්මයක් දේශනා කරලා මේ හතර පෙන්නලා අර දිව්‍ය ලෝකේ පෙන්නලා මේ හතර වඩන්න කියනවා. තේරෙනවද? නමුත් මේක වඩාගෙන යනකොට යාට මේ අනිත්‍යභාවය පේනවා. දන් දෙන්න Tamante අනිත්‍ය සිතුළු වැඩි වෙනවා. සීලය ආරක්ෂා කරගන්න තව ධර්මයේ වැඩෙනවා. සද්ධර්ම ශ්‍රවණය කිරීමේ මෝහය දුරු වෙනවා. එතකොටින් මෙයා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය කියන එක දකිනවා. මේ හැම දෙයක්ම අනිත්‍යයි කියන එක යාට තේරෙනවා. එතකොට යා කරේ මේ දෙවියෙක් වෙන්නයි හිතුවේ. දෙවියෙක් වෙන්නේ කියලා මේවා කරන්න කියලා අවසානයේදී සෝවාන් භාවයට පත් වෙච්ච දෙවියෙක් බවට සතර අපායන් මිදුණු දෙවියෙක් බවට තමයි පත් වෙන්නේ. ඒතකොට දැන් දේවතානුස්සතිය වඩනවා කියන එකේදී අපි හැම වෙලාවම අරමුණු කරගන්න ඕන අර ඉහළ දිව්‍යතල. එහෙම නැත්නම් මේ ප්‍රාථමික ඒවා නෙමෙයි. මොකද දැන් හුඟක් උපාසකම්මලා ආරම්භ කරලා දැන් ඔය පන්සල් යනවා, දවස ගානේ පන්සල් යනවා, දවස ගානේ බෝධි පූජා දිනවා, දවස් මාසක පතා සිල් ගන්නවා. නමුත් මේ සිල් අරගත්තට මේ සියල්ල කළාට ඒගොල්ලෝ අර ඉහළ දිව්‍යතල අරමුණු කරගන්නේ නැහැ. තේරෙනවද? ඔය මේ ප්‍රාථමික ඔය දැන් හුඟක් තැන් වල සමහරවල්ලාට ෆොටෝ ගත්තාම ඔය ගෙවල් වල පින්කමක් තියෙන වෙලාවේ පන්සල් වල පින්කමක් තියෙන වෙලාවේ ෆොටෝ වල තියෙනවා කියන ආලෝක තියෙනවා, දෙවියෝ ඉන්නවා පේනවා කියනවා නේද? ආලෝක තියෙනවා, ඒ ෆොටෝ තියෙනවා කියනවනේ. ඒක දැන් මේ එහෙම දෙවිවරුත් ඉන්නවා. ඒ දෙවිවරු තමයි මේ මනුස්ස ලෝකෙ මේ මිනිස්සුන් ආශ්‍රය ජීවත් වෙන අල්පේශාංක දෙවිවරු ඒගොල්ලෝ. තේරෙනවද? දිව්‍යාංගනාව දෙවිවරු. ඒක දැන් ඔය පන්සල් වලට යන උපාසකම්මලා ඉන්නවනේ ඔය සිල් ගන්න හැමදාම පන්සල් යන පිරිස ඉන්නවනේ. ඒ ගියාම ඒගොල්ලෝ පන්සල තමයි උපාදානය කරගන්නේ. හාමුදුරුවෝ උපාදානය කරගන්න. පන්සලේ පින්කම් උපාදානය කරගන්න. අර ඉහළ තලයේ හිතන්නේ නැහැ. ඒතකොට එහෙම උපාදානය කරගත්තට පස්සේ ඒගොල්ලෝ මැරෙන මොහොතේ ඒගොල්ලන් මතක් වෙන්නේ පන්සල. එහෙම නැත්නම් තමන් හදපු පන්සලේ හදපු මාළු හරි මොකක් හරි දෙයක් මතක් වෙනවා. දුන්න පන්සලේ හාමුදුරුවෝ මතක් වෙනවා. ඒතකොට එහෙම මතක් වෙනකොට මොකද්ද වෙන්නේ? ඒ පන්සලේම අර ප්‍රාථමික දෙවියෙක් වෙලා උපදිනවා. තේරෙනවද? ඒක දේවත්වයක්. නමුත් ඒ දේවත්වය අල්පේශාක්‍යයි. මහේශාක්‍ය නෑ. තේරෙනවද? ඒතකොට දැන් ඒ උපාසකම්මලට මොකද ඉහාට ඒගොල්ලෝ හිතන්න පුරුදුනේ නෑ, දක්ෂත් නෑ. අර ඉහළ දිව්‍යතල උපාදානය ඇති කරගත්ත දක්ෂ. නමුත් ඉහළ දිව්‍යතල කෙරේ උපාදානයක් ඇති කරගත්තා නම් එතෙන්ට යන්න පුළුවන් ඒගොල්ලන්ට. නමුත් ඒගොල්ලෝ දක්ෂ වුණේ නෑ. ඒගොල්ලෝ මරණ වෙලාවේ මතක් කරගත්තේ හදපු පහන් පැල. එහෙම නැත්නම් මොකක් හරි කරපු දේ පන්සලේ. ඉතින් එහෙම කළාම අර පන්සලේම ගිහිල්ලා අර පන්සලේ නුග ගහේ හරි බෝ ගහේ හරි ඔය තියෙන කිරි ගහක ඔය තියෙන බෙලි ගහක එහෙම නැත්නම් රුක්කත්තන ගහක අර දෙවියෙක් වෙලා ගහේ උප්පත්තිය ලබනවා. ආලෝකයක් හැටියට ඒගොල්ලන්ට සමහරලාට ඉන්න පුළුවන්. ඒක සමාධියෙන් ඝන කරලා දකින්න පුළුවන් රූප හැටියටත් ඉන්නවා. ඉතින් දැන් මේගොල්ලෝ මේ ගහට වෙලා බලාගෙන මොකද කරන්නේ?
දැන් අර මෙච්චර කාලයක් මිනිස්සු වගේ අර පන්සල දැක සතුටු වුණා වගේ හවසට ගිහලා සතුටු වුණා වගේ දැන් අර උඩට වෙලා අර මිනිස්සු කරන පින්කම් දැකලා සතුටු වෙවි ඉන්නවා. තේරෙනවද? ඒතකොට දැන් අපි කියමු පන්සලේ දැන් මේ පන්සලේ ඕගොල්ලෝ පන්සල් යන කට්ටිය නා ඔක්කොම වෙනවා දැන් මේකේතර පිරිතක් තියෙනවා. ඒතකොට මේකේ පිරිතක් තියෙනකොට දැන් උපාසකම්ල එනවනේ පිරිත අහන්න නේද? ඒක දැන් ඒ වගේ අර මැරිලා අර දේවාත්ම වල ඉන්න අර පොඩි ආලෝකමත් දෙවියෝ එදාට මෙතෙන්ට එනවා. ඒ හාමුදුරුවොත් එක්කම ඔය එනවා බෙර ගහගෙන එනකොට එනවා. අර මනුස්ස ජීවිතේ හිටියා වගේම තමයි. ඒක වෙන දෙයක් නෙමෙයි කරන්නේ. නමුත් දැන් ආත්මේ වෙනස් දෙවියෝ. නමුත් මේ මෙතෙන්ට එනවා. ඉතින් ඇවිල්ලා ඉතින් පිරිත් කියන මණ්ඩපයක හරි එක්කෝ ඉන්න එක්කෝ එළිය ගහකටලා අහන් ඉන්නවා. ඒ සතුටු වෙවි ඉන්නවා. ඉතින් කඩින පින්කමක් තියෙනවා නම් මෙතන කඩින චීවරය ඔක්කොම තියලා තියෙනවා. දැන් මෙතෙන්ට ලයින් වල උඩට වෙලා බලාගෙන ඉන්නවා. හාමුදුරුවෝ අර ගිහි කාලයේ මිනිස්සෙක් වගේ කරපු දේම තමයි අතෙන්ටත් එයා කරන්නේ. ඒක ප්‍රාථමික දිව්‍ය ආත්මය. ඒතකොට දැන් මෙතන ඉන්නකොට දැන් ෆොටෝ එකක් ගත්තට පස්සේ සමාජතර ආලෝකයක් අපිට වැදිනවා අර ෆොටෝ එකේ. තේරෙනවද? ඒතකොට මේ ආලෝක කියන්නේ මේ ප්‍රාථමික දෙවිවරු. ඒවා ගැන හිතන්නවත් එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශේ. ඒවා හරි ප්‍රාථමිකයි. තේරෙනවද? ඒ ප්‍රාථමිකයි කියන්නේ දැන් මේ එහෙම ඉන්න දෙවිවරු දැන් අපි කියමුකෝ ඒක දෙවි කෙනෙක් පන්සලේ පහන් කණුව හැදුවා. පහන් වැඩක් හදපු කෙනෙක්. ඒ හදපු කෙනා තමයි අරක උපාදාන වෙලා දැන් දෙවියෙක් වෙලා ඔය ගහේ ඉන්නේ කියලා කියමුකෝ. ඒක දැන් පන්සලේ හාමුදුරුවෝ කියන්නේ මේ පහන් පැල මෙතන තියන්න හොඳ නැහැ මේක අයින් කරන්න ඕනේ. කියලා සල්ලිකාරයෙක්ට වෙන ලොකු පහන් පැලක් මෙතන හදවනවා. එතකොට අර දෙවිය ගැටෙනවා අතනින්ද. දෙන එයා හදපු පහන් පැලනේ උපාදාන යාට තියෙනවා. එතකොට එයාට ගැටෙනකොට එයාට කේන්ති යනකොට මොකද වෙන්නේ? එයා තුළ ද්වේෂය සකස් වෙනවා. සකස් වෙලා එයා දිව්‍යාත්මෙන් පිරිහිලා පෙරේත ලෝකයකට අක්ෂර ලෝකයකට වැටෙන්න පුළුවන්. එයා ප්‍රාථමික දේවාත්මයන් මාර්ගඵලලාභීන් නෙමෙයි. ඒගොල්ලෝ සතර අපාය තුල ඉන්න පිරිසක්. එතකොට ඒ නිසා එවැනි උපාදානයක් සකස් කරගන්න හොඳ නැහැ. තේරෙනවද? මෑණියන්ටත් ඒක වටිනවා. තේරෙනවද? පන්සල් යනකොට සිද්ධාන්නේ මේ පන්සලේ උපාදානය සකස් කරගන්න එපා. බුදුරජාණන් වහන්සේ කොතනකවත් පන්සල උපාදානය කරගන්න කිව්වේ නැහැ. Taman හදපු පහන් පැලේ එහෙම නැත්නම් මොනවා හරි ඒ දේ ඒවා උපාදානය කරගන්න කිව්වේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ එතනදී කියන්නේ Taman අර ශාස්ත්‍රීය දිව්‍යතන උපාදානය කරගන්න. ඒවාට කැමැත්ත ඇති කරගන්න. හැම වෙලාවෙම ඒවා ගැන හිතන්න. මහේශාක්‍ය දෙවිවරු ඉන්න දිව්‍යතලේ ඉන්නවා. අන්න ඒවට යන්න කැමති වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. අර ප්‍රාථමික තැනට යන්න එපා. ඒ ප්‍රාථමික තැනට ගියොත් එතන ඒක බොහොම දුකක්. දුකක් නෙවෙයි తాවකාලිකව සැපක් තමයි. නමුත් කොයි වෙලාවෙරි අපේ තුල ද්වේෂය සකස් වුණාට පස්සේ අපි එතනින් පිරිහිලා බිමට වැටෙනවා. ඒ වැටෙනාට පස්සේ ආයෙත් පොඩ එන්න බෑ. සතර පායකින් වැටෙන්නේ. තේරෙනවද? එතකොට දේවතානුස්සතිය වඩද්දී අන්න ඒ ආකාරයෙන් අර පින්කම් කරන ගම තමන් කරන්නා වූ පින්කම් කරන ගම තමන් දැනගන්න ඕනේ අවසාන වශයෙන් අර දේවතානුස්සතිය කියන එක වඩන්න. එතකොට මේ දේවතානුස්සතිය වඩද්දී තව තව පින්කම් තමා තුළ වැඩියෙන් කරනවා. වැඩියෙන් කෙරෙද්දී තමන් සෝවාන් දෙවියෙක් වෙලා සෝවාන් ඵලයටපත් වෙච්ච දිව්‍යාංගනාවක් වෙලා දිව්‍යතලයේ උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තේරෙනවද? එතකොට ඉන් මෙහා හොඳේ දැන් අපි මොනම දෙවියෙක් වුණාම තේරුමක් නැහැ. ඒ කියන්නේ සෝවාන් ඵලයටපත් වෙන්නේ නැතුව සතර අපායෙන් මිදුන කෙනෙක් බවට පත් වෙන්නේ නැතුව ශාස්ත්‍රීය දිව්‍යතලයේ කිපුණාත් වැඩක් නැහැ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. දැන් ප්‍රාථමිකයේ වල කොහොමවත් වැඩක් නැහැනේ. දැන් සෝවාන් ඵලයටපත් නොවි සතර අපායෙන් මිදෙන්නේ නැතුව තාවතින්සේ දෙවියෙක් වුණත් වැඩක් නැහැ. තුසිතේ යාමේ දෙවියෙක් වුණත් වැඩක් නැහැ. ඇයි? සෝවාන් ඵලයට යාපත් වෙලා හිටියේ නැත්නම් ඒ කියන්නේ සතර අපායෙන් මිදුන්නේ නැත්නම් ඒ දිව්‍ය සැප ඉවරුණාට පස්සේ යා ආයෙම පල්ලෙහාට වැටෙනවා. ඒ සෝවාන් වෙලා ඉන්නේ නැහැ නේ සතර අපායට වැටෙනවා. තේන්න. සතර අපායෙන් මිදුන කෙනා විතරයි සෝවාන් ඵලෙ මේ නැවත සතර අපායට වැටෙන්නේ නැහැ. ඒතකොට සෝවාන් ඵලයටපත් නොවි අපි දෙවියෙක් වෙලා වැඩක් නැහැ. හොඳේ? අපි කියමු දැන් පින්කම් කර කර අපි මේ පැත්ත වඩන්න නැතුව දෙවියෙක් වෙන්න ප්‍රාර්ථනා කරනවා. මැරෙන වෙලාවේ ඒ ප්‍රාර්ථනාව අනුව අපි දිව්‍යතලයක උප්පත්තියක් ලබනවා. තේරෙනවද? ඉතින් දිව්‍යතලයක අපි කියමු අවුරුදු 5000ක් ඉපදුනා කියලා. 5000ක් දෙවියෙක් වෙලා සැප වින්දා. හරි? දැන් අවුරුදු 5000ක් සැප වින්දා. ඊට පස්සේ 5000ක් කියලා කියමුකෝ. එතකොට සැප වින්දලා 5000කින් පස්සේ යා දිව්‍යතලයෙන් චුත වෙනවා. හොඳද? දිව්‍යතලයෙන් චුත වෙනවා. පින ඉවර වෙලා. එතකොට මේ දිව්‍යතලයෙන් චුත වුණාට පස්සේ එයා අපි කියමු මනුස්ස ලෝකෙට වැටෙනවා කියලා. මනුස්ස ලෝකේ උප්පත්තියක් ලබන්න වෙනවා කියලා. එතකොට මනුස්ස ලෝකේ උප්පත්තියක් ලබන්න යාට බෞද්ධ අම්ම කෙනෙක් තව අවුරුදු 5000කින් මේ ලෝකේ නැහැ. බුදුදහම තව ඕනනම් අවුරුදු 100ක් තියෙයි. තේරෙන්නේ? එතකොට අවුරුදු 5000ක් එයා දිව්‍ය සැප වින්දත් එයා ඇවිල්ලා බහින්න ඕනේ එක්ක ක්‍රිස්තියානි අම්ම කෙනෙක්ගේ මව කුසකට, එක්ක මුස්ලිම් අම්ම කෙනෙක්ගේ මව කුසකට, එක්ක හින්දු අම්ම කෙනෙක්ගේ මව කුසකට. බෞද්ධ අම්මලා එදාට නැහැ. මොකද සාසනය දැන් පිරිහිලා යන්නේ තව අවුරුදු 100ක් ඕන නම් වැඩිපුර සාසනෙ තියෙයි. නේද? එතකොට අවුරුදු 5000ක් දැන් දිව්‍ය සැප වින්දා කියලා කි වැඩක් තියනවාද? වැටෙන්නේ මිත්‍යා දෘෂ්ටික මව කුසකට න ะ. මොකද බෞද්ධ අම්ම කෙනෙක් ලෝකේ නැහැ. එදාට ධර්මයක් නැහැ, හාමුදුරුවෝ කෙනෙක් නැහැ. මේ චතුරාර්ය සත්‍යයක් ඇහෙන්නේ නැහැ.
ඒතර දැන් අවුරුදු 5000ක් දිව්‍ය සැප වින්ද නැතු 10000ක් දිව්‍ය සැප වින්ද 15000ක් දිව්‍ය සැප වින්ද ආයිමත් වැටෙන්නේ මිත්‍යා දෘෂ්ටික ලෝකෙක. මොකද සද්ධර්මයක් ආයිමත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙනකම් නැහැ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන තව අවුරුදු ලක්ෂ ගාණක් ගියා. මේ මිනිස්යාට ආයුෂ අවුරුදු 80000ක කාලයක් එන්න ඕනේ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න. එහෙම කාලයක් වෙන්නේ ඉස්සෙල්ලා මේ සූර්යයන් 7ක් පායලා මේ විනාශයක් වෙන්න ඕනේ ලෝකේ. ඊට පස්සේ තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. ඒකක් වෙන්න තමයි අවුරුදු ලක්ෂ ගාණක් යන්නේ. එතකොට අපි එහෙමනම් අවුරුදු 5000ක් නෙමෙයි 10000ක් නෙමෙයි 15000ක් දිව්‍ය සැප විඳලා වැඩක් තියනවද? ඇයි ඒ? ඕ මැටෙන්නේ මිත්‍යා දෘෂ්ටික ලෝකෙට. බෞද්ධ ධම්ම කෙනෙක් නෑ, බුදුදහමක් නෑ. ඒකෝ මිත්‍යා දෘෂ්ටික මවකුසකට අපි බැහැ කරන මිත්‍යා දෘෂ්ටික දරුවෙක් වුණොත් එයින් පස්සේ අපිට ආන සුගතියක් තියෙනවද? ධර්මයක් තියෙනවද? නෑ. ඊට පස්සේ අපි ධර්මයේ කියලා දෙයක් දන්නේ නෑ. සීලය කියලා දෙයක් දන්නේ නෑ. මේ ආගම කියලා සත්තු මරනවා. නේද? ඒ සතා ඉපදිලා ඉන්නේ අපේ ආහාරය කියලා ක්‍රිස්තියානි කට්ටිය හිතනවා. ඉතින් ඒ ධර්මය තමයි අපි එදාට දන්නේ. ඒ නිසා අපි සත්තු මරන්න බය නෑ. කාමයේ වර්ධව ඇතිවෙන්න බය නෑ. ඒ නිසා අපි කොච්චර දෙවියෙක් කියලා වැඩක් නෑ. තේරෙනවද? මොන ශාස්ත්‍රීය භාවයක් තිබුණ දෙවියෙක් කියලා වැඩක් නෑ. දෙවියෙක් වෙන්න ඕනේ මාර්ගඵලලාභී දෙවියෙක්. තේරෙනවද? මාර්ගඵලලාභී දෙවියෙක් පමණයි නැවත සතර අපායකට වැටෙන්නේ නැත්තේ. ආයිමත් මිත්‍යා දෘෂ්ටික මවකුසකට වැටෙන්නේ නැත්තේ. තේරෙනවද? එක්කෝ යා දිව්‍ය තලයේදී මේ ඉඳන් කවදා හරි පිරිනිවන් පාලා යනවා, එක්කෝ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙනකම් දිව්‍ය තලයේ ඉන්නවා. අවුරුදු ලක්ෂ ගාණක් වුණත් එයා ඉන්නවා. තේරෙනවද? ඒ සෝවාන් ඵලයට පත් වෙච්ච නිසා. ඉන් මෙහා මොන දිව්‍ය සැපයක වින්දත් අවුරුදු 5000ක් නෙමේ 10000ක් නෙමේ 15000ක් නෙමේ කොච්චර කල් එයා දිව්‍ය සැප වින්දත් එයා වැටෙන්නේ මිත්‍යා දෘෂ්ටික මවකුසකට. ඒ වැටෙන මොහොතේ මෙයා මිත්‍යා දෘෂ්ටික භාවයට පත් වෙලා. එයා සීලය ගැන දන්නේ නැහැ, ධන ගැන ලෝක ධර්මයක් නැහැ ලෝක. ඒ නිසා මොන තත්ත්වයක් තුල හෝ ඔබලාට ජීවිතේ ගලවා ගන්න තියෙන එකම අවස්ථාව තමයි මේ ලැබිලා තියෙන්නේ. මීට වඩා තව අවස්ථාවක් ලැබෙන්නේ නැහැ ජීවිතේ. මේ ජීවිතේ ඔබලා අවුරුදු 100ක් ජීවත් වෙලා මිය ගියා. ඒයින් පස්සේ මනුස්සාත්මයක් ලැබුවොත් වැඩක් නැහැ. ධර්මයක් නැහැ මේ ලෝකේ. ධර්මයේ තියෙනවා. ධර්මයේ තිබ්බත් මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ දැනෙන ධර්මයක් නැහැ. ශාසනය එතකොට ඉවර වෙලා තියෙනවා. ශාසනය ආවරයි. ආමුද්‍රෝ ඉන්නවා, පන්සල් තියෙනවා. නමුත් ඒගොල්ලෝ මේ ධර්මයේ කියන්නේ නැහැ. ඒගොල්ලෝ මේ සැපයි ලෝකේ සැපයි කියන ධර්මයේ කියන්නේ. හොඳට හම්බ කරන්න, හොඳට කන්න, හොඳට බොන්න, හොඳට ගෙවල් හදන්න, හොඳට ළමයිට උගන්වන්න, උදේ පාන්දර නැගිටින්න ඒ පැත්ත තමයි කියන්නේ. ඒව සැප හැටියට කියන්නේ. මේ චතුරාර්ය සත්‍ය ධර්මයක් ඒගොල්ලෝ දේශනා කරන්නේ නැහැ. පටිච්චසමුප්පාදයක් ආරෂ්ඨාංගික මාර්ගයක් ඒගොල්ලෝ දේශනා කරන්නේ නැහැ. පන්සල් දිනෝ හාමුදුරුවෝ ඉන්නවා. නමුත් නිවන් මාර්ගයට යන්නේ මේ ලෝකයේ දුකයි කියන පැත්ත කියලා දෙන්නේ, මේකෙන් මිදෙන්න ඕන පැත්ත කියලා කියන සතර පායක් ගැන ඒගොල්ලෝ දන්නේවත් නැහැ. ඒතකොට මේ පැත්තට තමයි මේ යන්නේ. ඒ නිසා නැවත ඉපදුනාට පස්සේ අවස්ථාවක් නැහැ කාටවත්. එimhe ඉපදුනාට අවස්ථාවක් තියෙනවා කියලා හිතන්නවත් එපා. ඒක කවදාකවත් වෙන්නේ නැහැ. මේ ජීවිතේදීම තමන් කරගත යුතු කරගන්න. එතකොට මේ ජීවිතේදී කරන්න වෙන්නේ ශාස්ත්‍රීය දෙවියෙක් වෙලා වැඩක් නැහැ. ආයිමත් මං කිව්වනේ ඉතින් අවුරුදු 5000 10000ක් වුණත් පල්ලෙහාට එනවා. මාර්ගඵලලාභී දෙවියෙක්ම වෙන්න වෙනවා. මාර්ගඵලලාභී දෙවියෙක්ම වෙන්න වෙනවා. සද්ධර්ම ශ්‍රවණය. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව. දැන් අපි අහන්නේ මාර්ගඵල දෙවියෙක් වෙන්න ශාස්ත්‍රීය දෙවියෙක් නිර්වාණය කිව්වේ ඒ නිර්වාණ මුතුවේ ශාස්ත්‍රීය දෙවියෙක්. ඒකට ශාස්ත්‍රීය දෙවියෙක් වෙන්න එතන ඒ ටික නම් මාර්ගඵල දෙවියෙක් වෙන්න නෑ ඒ ටික ශාස්ත්‍රීය දෙවියෙක් වෙන්න හිතාගෙන අරමුණු කරගෙන මේවා කරන්න. මේක වැඩි වැඩියෙන් කරන්න. ඔව් මේවා වැඩි වැඩියෙන් කරනකොට ඔබ ඉබේම සෝවාන් ඵලයට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. තේන්න. එතකොට සෝවාන් ඵලයට පත් වෙන්න නම් දානයක් තියෙන්න ඕනේ, සීලයක් තියෙන්න ඕනේ. සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා තුන කාරණා තුනක් තියෙන්න ඕනේ. එක තමයි තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව. එයා තෙරුවන් මොනම ආකාරයකින්වත් සැක කරන්නේ නැහැ. තෙරුවන් කෙරෙහිමයි එයා තුල විශ්වාසය, ධර්ම මාර්ගය කෙරෙහිමයි විශ්වාසය. දෙවෙනි කාර්යය සීලෙන් එයා පරිපූර්ණ වෙනවා. සීලෙන් පරිපූර්ණ වෙනවා. තේරුණාද? ආරිකාන්ත සීලය එයා තුල ඇති කරගන්න. ආරිකාන්ත සීලය කියන්නේ එයා සිල්පදයක් කඩ කරන්නේ නැහැ. සිල්පද කැඩෙනවා. කැඩුන මොහොතේ මෙයා නිවැරදි කරගන්නවා. තේරුණාද? වැරද්ද බොරුවක් කිව්වොත් එයා දැනගන්න එයාට තේරෙනවා මේක බොරුවක් කියලා. එයා ගිහිල්ලා කියනවා මහත්මයා මම බොරුවක් කියුනේ මට සමා වෙන්න කියලා. මොකද එයා ඒ තමන්ගේ ආත්ම කරුත්වයට වඩා තමන්ගේ සීලේ පරිපූර්ණ භාවයට එයා ගරු කරනවා. තේරෙනවද? තමන්ගේ ආත්ම කරුත්වය ගැන හිතන්නේ නැහැ.
එතකොට ඒ ආකාරයෙන් එයා කටයුතු කරනකොට එයා තුළ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය සකස් වෙනවා. පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය කියන්නේ මේ හැම දෙයක්ම අනිත්‍යයි කියන දේ එයා තුළ වැටහෙනවා. අනිත්‍යයි කියලා වැටුණත් එයා වගකීම් වලින් අයින් වෙන්නේ නැහැ. තේරුණාද? එයා දුවදරුවෝ පෝෂණය කරනවා, රැකියාව කරනවා, මේ ව්‍යාපාර කරනවා, සියල්ලම කරනවා. එයා කරන්නේ මේවා අනිත්‍යයි කියලා දැනගෙන. තේරුණාද? එයා ඒවෙන් ලාභයක් වුණත් අලාභයක් වුණත් කම්පා වෙන්නේ නැහැ. නමුත් එයා ජවය ඇතුව ශක්තිමත් ඇතුව ඒවා සිද්ධ කරනවා. එයා පලායන කෙනෙක් නෙමෙයි සමාධිය. සෝවාන් ඵලයටපත් වුණ කෙනා කියන්නේ ජව සම්පන්න කෙනෙක්. එයා හොඳ උත්සාහයෙන් වීරෙන් එක පැත්තකින් තමන්ගේ ව්‍යාපාර පැත්ත, රැකියාව පැත්ත කරන ගම අනිත් පැත්තෙන් ඒ ධර්මයේ පැත්තත් කරනවා. ඒ දෙකට අඩුවක් දෙන්නේ නැහැ. නමුත් එයා මේවා අනිත්‍යයි කියලා දකිමින් තමයි කරන්නේ. ඒ ලාභෙදී අලාභෙදී ඊට පස්සේ කම්පාවටපත් වෙන්න යන්නේ නැහැ. ඉතින් ඒව දකිමින් එයා ඒවා උපරිම ආකාරයෙන් සිද්ධ කරගන්නවා. තේරෙනවද? එතකොට ඒකෙන් එක පැත්තකින් පෞල් ජීවිතත් ආරක්ෂා වෙනවා, ඒව ආරක්ෂා වෙනවා, තමන්ගේ වගකීම් යුතුකම පිටු වෙනවා. අනිත් පැත්තෙන් තමයි ධර්ම මාර්ගේ ඒ අර්ථාන්විත විදිහට ඉස්සරහට යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාට දේශනා කරන්නේ ওই කාරණා තුන තමයි. මෙන්න මේ කාරණා තුන ජීවිතයෙන් වඩන්න. පෙරුවන් කරේ අතර සද්ධාව, සීලය ආරකාන්ත සීලයක් වශයෙන්. එතකොට දන් දීම, ඒ දන් දීම තුළින්ම තමයි මේ සක්කාය දිට්ඨිය. එතනින් ගියාම මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය කියන දේ තමයි සකස් කරගන්නේ. දානෙම තමයි ඒකට හේතු වෙන අතහැරීම එතන තියෙන්නේ. තේරෙනවද? නමුත් ඒ අතහරින්න ඕනේ Taman මේ ලෝකෙට පේන්න නෙමෙයි. තේරෙනවද? තමා තුළ මමත්වය වැඩි කරගන්න නෙමෙයි. මම දන් දෙනවායි කියන දේ හිතන්න නෙමෙයි. තමා දන් දෙනවා කියන එක කියන්න ඕනේ අතහැරීම පුරුදු කරන්න. තේරෙනවද? කවදා හරි Taman නිවන් අවබෝධ කළා කියන්නේ මේ ඇහැ මගේ නෙමෙයි කියලා Tamanට අතහැරෙන්න ඕනේ. තේරෙනවද? මේ ඇහැ නිසා සකස් වෙන්නා වූ ඒ පංච උපාදානස්කන්ධයේ මේ වේදනාව, සංඥාව, සංකාර, විඥාන කියන මේවා මගේ නෙමෙයි කියලා යාට අතහැරෙන්න ඕනේ. මේ නාසය, මේ කන, මේ දිව, මේ මනස, මේකයි මගේ නෙමෙයි කියලා යාට යම් දවසක අවබෝධයෙන් අතහැරෙන්න ඕනේ. අවබෝධය. තේරෙනවද? ඒ අවබෝධයෙන් අතහැරන වෙලාව තමයි යා නිවන් අවබෝධය කියලා කියන්නේ. තේරෙනවද? ඒතකොට එහෙම අවබෝධයෙන් අතහැරෙන්න යන ගමනක් නම් නිවන් අවබෝධය කියන්නේ. තේරෙනවද? ඒතකොට දැන් එතෙන්ට එන්නේ අපි මේ මුලින්ම දාණයෙන් ඕනේ අතහැරීම පුරුදු කරගන්න. තේරෙනවද? එතනින් අපි අතහරින්න ලෑස්ති නැත්නම් අපි කෙසේනම් මේ ඇහැ අත්හරින්නද මගේ නෙමෙයි කියලා. මේ කන මගේ නෙමෙයි කියලා අතහරින්න, මේකයි මගේ නෙමෙයි කියලා අතහරින්න. එතනින් තමයි අපි ඒක ගන්නවා. ඒ නිසා එතනින් ඒ දානය කියන දෙයට මුල් තැන දෙනවා වගේම ඊළඟට සීලය කියන දේ ඒ කාරණා එකට වැඩෙන්න ඕනේ. එකට එකක් වෙනස් නැහැ. එකට වැඩෙන්න ඕනේ. ඒ වැඩෙන ගමන් තමන් හරකේ අනිත්‍යභාවය නිරතුරුවම දකින්න ඕනේ. ඒ දකින්නකොට ඊට පස්සේ තමන්ට ඉබේම තමන් අර ආයතනට යනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. තමන් තුළ ඒ විශ්වාසය තියෙනවා. අනේ මේක බැරි වෙයි, මට බැරි වෙයි, මට මේක ගැඹුරු මෙහෙම කියන. ඒතකොට ඒ ශ්‍රද්ධාව සකස් වෙන්නේ නැහැ නේ. බුදුරජාණන් වහන්සේ කියනවා නම් මේක මෙහෙම වෙනවා කියලා අපි විශ්වාස කරන්න ඕනේ ඒක එහෙම වෙනවා කියලා. එහෙම විශ්වාසයේ නැති තැන කවදාකවත් එතෙන්ට යන්න බෑ. ඒ විශ්වාසය තුලින් අපිට ඒ කටයුත්තට ගියොත් එතන ජීවිතේ අපේ අරමුණු කරා යන්න පුළුවන්. ඉතින් වසරක් ලැබපු වෙලාවක අපි ඉතින් ඇති කරගත යුත්තේ ප්‍රධානම දේ බලාපොරොත්තු ඔච්චර වෙන බලාපොරොත්තුවක් ඉතින් දුක පිණිසමයි හේතු වෙන්නේ. නේද? මම මේ දේ කරනවා, මේ දේ හදනවා, මේ දේ බලාපොරොත්තු වෙනවා කියලා ඒවා හැදුවොත් ඒවා දුකමයි හේතු වෙන්නේ. නේද? නමුත් ඒවත් අවශ්‍යයි. තේරෙනවද? ඒවත් අවශ්‍යයි. ඒ ගිහි ජීවිතේ ඒ කටයුතු අවශ්‍යයි. ඒකට ඒ කටයුතු වල කරනවා වගේම අර කාරණා අපි කල්පනා කරන්න ඕනේ. ඒ ආකාරය. මොකද අපි සංසාරයේ දැන් කල්ප 100ක් කෝටි ප්‍රකෝටි ගාණක් ඈත ඉඳන් මේ මෙරිමෙනි එන ගමන. නමුත් අපිට හිතෙන්නේ අපි ගිය ජීවිතේ ඉන්නේ නැති මේ ජීවිතේ ඉන්නවා ඊළඟ ජීවිතේට යයි ඔච්චරයි. ඔය තුන තමයි අපි දන්නේ. ඉන් එහාට අපි හිතන්නෙත් නැහැ, දන්නෙත් නැහැ. නේද? ඒතර අපි තාරාසංක කල්ප ලක්ෂ 100ක් කෝටි ගාණක් ඉඳන් මේ මෙරිමෙරි ආපු ගමනක්. ඉපදෙමින් මැරෙමින් සතර පායට වෙමින් දෙවියෝ බ්‍රහ්මියෝ වෙමින් ඔය ආපු ගමන. ඉතින් ඔය ගමනේ මේ දැන් එක නවාතැනක මෙතන නැවතිලා ඉන්නවා. තේරෙනවද? එතන මේ නවාතැනේ තියෙනා වූ මේ හැම දෙයක්ම අපිට තියෙන දුක හෝ වේවා, සැප හෝ වේවා හැම දෙයක්ම මේ අපි ගිය ජීවිතේ රැස් කරගත්ත දේවල්. ඒකේ ප්‍රතිරූපය ප්‍රතිබිම්බය තමයි අපි මේ ලැබුවේ. වෙන කවුරුත් දුන්න දෙයක් නෙමෙයි. නේද? එතකොට එතන අඩුභාවයක් තියෙනවා නම්, වැඩිභාවයක් තියෙනවා නම්, දුක්භාවයක් තියෙනවා නම්, සැපභාවයක් තියෙනවා නම් ඒ සියල්ලම අපිම කරපු දේවල්. වෙන කවුරුත් දුන්න දෙයක් නෙමෙයි. අපේ දුක් කළා අපි ගිය ජීවිතේ කරගත්තා වූ අඩුපාඩු තමයි අපේ මේ ජීවිතේ අඩුපාඩු වුණා නම් උඩුපාඩු නේ. නේද? ඒක දැන් අපේ ජීවිතේ මේ ජීවිතේ අඩුපාඩු වුණා නම් අපි මොකද කරන්නේ? ඒ අඩුපාඩු සකස් කර ගැනීමට අත්‍යවශ්‍ය දේ
සිද්ධ කරගන්න. ඒතර අඩුපාඩු වුණා නම් අඩුපාඩු වෙලා තියෙන සීලය, දානය, මෛත්‍රිය, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව. ඔය අඩුපාඩු හතර තමයි තියෙන්නේ. එහෙනම් ඒ අඩුපාඩු හතර සකස් කරගන්න. ඒතර ඒ අඩුපාඩු හතර සකස් කරගත්තොත් දැන් මේ ජීවිතේදීත් අපිට වෙනසක් වෙන්න පුළුවන්. ඒ වගේම ඊළඟ ජීවිතේදී අපිට ඒ වෙනස නිවැරදි කරගන්න පුළුවන්. නමුත් ඒ වෙනස නිවැරදි කරගන්න පුළුවන් භවයේ සැපේ උදෙසා. නමුත් සැබෑ සැපේ කියන දේ අපි යන්න අර මාර්ගඵලලාභී තැනට යන තැනට වෙනස් කරගන්න. එතෙන්ට යන්න බැරි නම් අවම වශයෙන් භවයේ සැප ලබන තැනටවත් යන්න ඉන් මෙහා අර කාරණා වඩමින් අපි ඉස්සරහට යන්නේ. ඒව නොවැඩුවොත් මරණයෙන් පස්සේ එක්කෝ අපි සතර අපායටම තමයි යන්නේ. ඒක හොඳට පැහැදිලි. මරණ වෙලාවේ අපිට උපාදානයේ සකස් වුණේ ගේ පිළිබඳ නම්, දුවා දරුවා පිළිබඳ නම්, රැකියාව පිළිබඳ නම්, ඉතින් ආයෙත් අහල වැඩක් නෑ. එයා එතනම සත් පෙරේතෙක් වෙලා එහෙම නැත්නම් ඒ වගේ තැනක උප්පත්තියක් තමයි ලබන්නේ. එතකොට මරණ වෙලාවේ ද්වේෂයක් සකස් වුණොත්, වෛරයක් සකස් වුණොත් එයා උප්පත්තිය ලබන්නේ නිරේ. තේන්න. එතකොට අපි එහෙනම් දැන් ජීවත් වෙච්ච අවුරුදු 80න් 60න් වැඩක්ම නැහැ. අපි කලාව පින්කමකින් වැඩකුත් නැහැ. නේද? ආයිම ගොඩේමකුත් නැහැ. ඒ නිසා අන්නේ අවධානම අපි තේරුම් ගන්න ඕනේ. නේද? එතකොට මේ ජීවිතයේ මේ තියෙනා වූ කාලපරාසය අපි වෙන් කරන්න ඕනේ, වැය කරන්න ඕනේ අපේ ජීවිතයේ යුතුයකම් වගේම මෙන්න මේ භව ගමනේ අපේ සැපේ උදෙසා. සැපේ උදෙසා කියන්නේ අපේ අනුතුරුභාවයෙන් ගැලවෙන්න. නේද? ඒ අනුතුරුභාවයෙන් ගැලවෙන්න යනකොට අපි හැම වෙලාවෙම හිතන්න ඕනේ ඉතින් නේ මේ ජීවිතේ මේ අම්මා වුණා නේද? නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔබට අම්මලා මේ මහපලේ පොළොවේ වැඩි ගන්නට සංසාරේ ඉඳලා තියෙනවා. ඒ වගේම තමයි බිනිඳ දරුවෝ, දුවා දරුවෝ, සහෝදර සහෝදරි. එතකොට මේ එක ජීවිතයක් ඔබගේ. ඔබගේ ජීවිතයට අදාළ කර්ම ශක්තියින්ට අදාළ පිළිස තමයි මේ එකතු වෙන්නේ. තේරෙනවද? ඒ තමන්ට අදාළ කර්ම ශක්තිය, තමන් දුන්නා වූ දාන සීලේ භාවනා වැඩුවා වූ ප්‍රමාණය මත තමයි මේ සියල්ල මේ එකතුනේ සකස් වෙන්නේ. තේන්න. ඒකෝ දැන් මෙතනින් ඔබලා යන වෙලාවට ආයිමත් ඔබලා මුණ ගැසීමක් නැහැ. තේන්න. ඊට පස්සේ මේ අම්මා තව කොහේ හරි අම්මා කෙනෙක්ගේ දරුවෙක් වෙයි නේද? එතකොට එතන ඒ අම්මගේ දරුවා. ඈ? ඒ වගේ තමයි මේක සකස් වෙන්නේ. ඒ නිසා මේ සියල්ල හිතලා ඒ තමන් මේකෙන් ගැලවිලා යන්න තමන් උත්සාහ ගන්න ඕනේ. තමන්ගේ යුතුයකම් වගකීම් මේ පෞල් ජීවිත පැත්තෙන් ඉටු කරන ගමන් ඒව බලා කියා ගන්න ගමන් ඒවට අඩුපාඩුත් නොවන ආකාරයෙන් ඒව දෙපැත්තම මේවා කළා. ඒතකොට ඒ යුතුයකම් හරියට ඉටු කරන්න. එහෙම නැත්නම් කවදාකවත් සීලයක් ආරක්ෂා වෙන්නේ නැහැ. සීලය එක පැත්තක් තමයි තමන්ගේ දෙමාපියන්ට දරුවන්ට ඒ යුතුයකම් ඉටු වෙන්න ඕනේ. සීල ආරක්ෂා කරන තුලින් ඒව ඔක්කොම ඉටු වෙනවා. තේරෙනවද? ඒතකොට ඒවා කරමින් අර කටයුතු සිද්ධ කරගන්න ඕනේ. අමාරු දෙයක් නෙමෙයි. තේරෙනවද? ඉතින් අමාරු සීලයක් අර සමාදන් වෙලා දවස ගන්න ආරක්ෂා කරන එක අමාරුයි නේද? Tamanට පුළුවන් ආකාරයෙන් පුළුවන් විදිහට දන් ටිකක් දෙන එක අමාරුවක් නෙමෙයි, අත්හැරීම නේ? ඉතින් අනුන්ට මෛත්‍රී වඩන එක හැමදාම සද්ධර්මය ශ්‍රවණය කරන එක අමාරුද? ඉතින් මේ ලේසිම කටයුතු ටික මේ නේද? සතෙක් මරණ එකනේ අමාරු නේද? ඉතින් ඒතර දැන් නොමරා ඉන්නේ ඒ ලේසි එක නේ? ඉතින් ඒ වගේ මේ ඒ ආකාරයෙන් ඒ Tamanට ලේසි කටයුතු මේවා. නමුත් අර මහා ධර්මයන් නිසා අපිට ඒවා අනිත් පැත්තට හිත යනවා හැම වෙලාවෙම. ඒ අපේ අකුසල් ශක්තිය. තේරෙනවද? ඒ සංසාරේ කරපු අකුසල් තියෙනවා. අපි යන්න තියෙන තැනක් සමාට වෙන්න පුළුවන් අකුසල් තියෙනවා. ඉතින් එහෙම වුණාම අපි දැනගන්න ඕනේ ජීවිතේ මේවා අකුසල් නිසායි අපිට සිද්ධ වුනේ කියලා. තේරෙනවද? ඒතර අකුසල් නිසා සිද්ධ වුණාම අපි අකුසලයට යට වෙන්නේ නැහැ. අපි ඒක කඩාගෙන යනවා ඉස්සරහට. ඒ කඩාගෙන යන්නේ කොයි ආකාරයෙන්ද? වැඩිපුර සිල් රකිමින්, වැඩිපුර දන් දෙමින්. ඒතර ඒවා කඩාගෙන යන්නේ නැහැ කියන්නේ මොකද? ද්වේෂය සකස් කරගෙන ඉතින් හිතනවා. අරයට බයිනවා, මෙයා ගැන හිතනවා, මේක මෙයා නිසායි මට මේ මොනේ, අරය නිසායි මට මේ මොනේ කියලා මොකද වෙන්නේ එතකොට? ද්වේෂය සකස් වෙනවා. පෙර කර්මය නිසා ඒක වෙන්නේ. නමුත් ඒ පෙර කර්මය නිසා Tamante ඒක විපාක දෙනකොට Taman ඒක තවත් කර්මයක් බවට පත් කරනවා. නේද? ඊට පස්සේ ඒක තවත් කර්මයක් බවට පත් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔබට මේ ලෝකයේ තුල මොන දේ වුණත් ඒ දේ ඔබට වෙන්නේ පෙර කර්මයක් නිසා. පෙර කරපු කුසල් හෝ අකුසල් නිසා. ඒක දැන් ඔබට යම් පීඩාවක් ජීවිතෙන් අත් වෙනවා නම් යම් හේතුවක් නිසා ඒක පෙර අකුසලයක්. තේරෙනවද? ඒක වෙන කවුරුත් දුන්නට යන්නේ නෙමෙයි.
ඒක අකුසලයක් ඔබ කරන. නේ? ඒතකොට දැන් ඔබට ඒ අකුසලේ නිසා දැන් ඔබ පීඩාවටපත් වෙනවා. ඔබ පීඩාවටපත් වෙන නිසා ඔබ ද්වේෂය සකස් කරගන්නවා, වෛර කරනවා, යාට බයිනවා, මෙයාට බයිනවා. ඒතකොට බැන්නාම මොකද වෙන්නේ? තවත් අකුසලේ වැඩි වෙනවා. තේරෙනවද? අකුසලේ වැඩි වීම නිසා ඔබට තවත් දුකමයි සකස් වෙන්නේ. නේ? නමුත් ඔබට මේ පීඩාව වෙනකොට ඔබ හිතුවොත් මේක මගේ පෙර අකුසලයක්, මේ කරපු මං අකුසලයක් කියලා ඔබ මේ පීඩාවට ගැටෙන්නේ නැතුව, තේරෙනවද? ඔබ ඒ ගැන උරණ වෙන්නේ නැතුව, අනුන්ට වෛර කරන්න, ද්වේෂ කරන්නේ නැතුව, ඔබ මෛත්‍රී වැඩුවොත්, ඔබ දන් දුන්නොත්, ඒ පැත්තේ යොමු කළොත් මොකද වෙන්නේ? තව වැඩෙනවද අකුසල? නැහැ. මේ අපෝ වෙතන නතර කරගත්තා. ඒ නතර කරගත්තේ ඇයි? ඔබ තුල අර මෝහය දුර වෙලා සද්ධර්ම ශ්‍රවණයේ තියෙන්න ඕනේ. ඒවා තේරුම් බේරුම් කරගන්න. ඒක තේරුම් බේරුම් කරගත්තොත් තමයි ඔබ ද්වේෂයට යන්නේ නැත්තේ. නැත්තම් ජීවිතේ මොන දේ වුණත් අපි එතන ද්වේෂය සකස් කරගන්නවා. අනුන්ට බයිනවා. එයා නිසයි මේකුනේ, මෙයා නිසයි මේකුනේ, අරයා නිසයි මේ කවුරුත් නිසා නෙමෙයි කාටවත් මුකුත් වෙන්නේ. තමන් සංසාරයේ කරපු අකුසලයක් නිසායි තමන්ට මුකුත් වෙන්නේ. අනුන් නිසා නෙමෙයි. එතකොට මේ අකුසලයේ අනුන්ගේ ක්‍රියාත්මක වෙනවා. එච්චරයි, වෙන දෙයක් නෙමෙයි. තමන් සංසාරයේ අකුසලයක් කළා නම් ඒ අකුසලයේ ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය කෙනා තමන්ට මුණ ගැහෙනවා. තේන්නේ? ඒවා ලෝකයේ තියෙන ධර්මතාවය. එයා මුණ ගැහෙනවා. ඒ මුණ ගැහිම නිසා ඔන්න තමන් පීඩාවටපත් වෙනවා. ඒකේ ලෝකයේ තියෙන ධර්මතාවය. ඒකෝර දැන් එතනදී එහෙම පීඩාවටපත් වෙනකොට තමන් මේක දැනගන්න ඕනේ. මේ මං සංසාරේ කරගත්තා අකුසලයක්. ඒ නිසා තමන් පීඩාව වෙන්නේ නැහැ. තමන් ගැටෙන්නේ නැහැ. තමන් ඇලෙන්නේ නැහැ. තමන් ගැටෙන්නේ නැහැ. ඒක හඳුනා ගන්න. ඔයත් එක ක්‍රෝධ කරන්නේ නැහැ, වෛර කරන්නේ නැහැ, ගහ ගන්න යන්නේ නැහැ. ඒ ආකාරයෙන් තමන් මේ ජීවිතේ දකිනවා. එතකොට තමන් තව අකුසල සිදු කර ගැනීම වැළකෙනවා. නේද? මොකද? මේමයි දරුවෝ. දැන් භාවනාව කියන එකේදී බුදුරජාණන් වහන්සේ ඒ ගිහි ජීවිත ගත කරන ඇයට ඒ භාවනාව කියන පැත්තේ ඔය සතර පායෙන් විදමතෙන්ට දේශනා කරන්නේ මෙහෙමයි. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව. එතකොට තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව කියනකොට එදැනේ බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය කියන එක. බුදුරජාණන් වහන්සේගේ ගුණ, ධර්මයේ ගුණ, සංඝයාගේ ගුණ Taman නිරතුරුවම වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තේරුණාද? ඒ තෙරුවන්ගේ ගුණ වඩන්න. බුදු ගුණ භාවනාව නිරතුරුවම. ඒතකොට ඒවා දැන් ගිහි ජීවිත ගත කරන ඔබලාට දේශනා කරන්නේ එහෙම. මොකද එතනින් එහාට පස්සේ මෛත්‍රී භාවනාව වඩන්න. තේරුණාද? බුදු ගුණ භාවනාව වඩනවා වගේම බුදුරජාණන් වහන්සේගේ තියෙනා වූ ඥානයන් ගුණයන් ඒ ඉතිපිසෝ භගවා ආරහං සම්මා සම්බුද්ධෝ ඒ වගේ ඒවා හිතනවා වගේම දැන් බුදුරජාණන් වහන්සේගේ ගුණයන් තියෙනවානේ. දැන් ඒ ගුණයන් මෙනෙහි කරන් දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ මොන කොයි වගේ කෙනෙක්ද කියන එක බුදුරජාණන් වහන්සේගේ කතා බහ වලින් අපිට තේරෙනවා ධර්මයේ නේද? ඒක දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ බලන්න දැන් උන්වහන්සේ බුද්ධත්වයටපත් වෙන්නේ කොහොමද? මේ බර සක්විති රජකම අතහැරලා දානවා. තමන්ගේ විශාල මේ යසෝදරාව, රාහුල කුංචි දරුවා, ඒ රජසැප, සත්‍රීක භාවයන්, රාමේසුරාම සුබ මාලිගා නේද? මේ හැම දෙයක්ම අතහැරලා දාලා තමයි එන්නේ නේ. ඒතකොට දැන් ඔබ කල්පනා කරන් දැන් අපිට මේවා තිබ්බනම් අපිට පුළුවන් දත හරියි. බෑ නේද? ඒතකොට දැන් අපි බුදුරජාණන් වහන්සේත් කොච්චර ඈතද එහෙනම් ඉන්නේ නේද? ඈ? ඒතකොට අපි ඉන්න තැන කොතනද? බුදුරජාණන් වහන්සේ ඉන්න තැන කොතනද? ඈ? ඒතකොට බුදුරජාණන් වහන්සේට මෙහෙම හිටියා, මෙහෙම ඉන්නකොට එක මොහොතෙන් පුළුවන් ඕනම බ්‍රහ්මතලයකට තමන්ගේ හිත මෙහෙවන්න. ඕනම දිව්‍ය තලයකට හිත මෙහෙවන්න. මේ ලෝක ධාතුවේ ඕන දෙයක් කෙරෙහි හිත මෙහෙවල බලන්න පුළුවන්. කියන්න පුළුවන්. කල්ප දහස් ගාණක් ඈත වුණා හිත මෙහෙවල බලන්න පුළුවන්. තේරෙනවද? එතකොට ඕනෑම වෙලාවක එක ක්ෂණයෙන් එ르දියෙන් ඕනෑම බ්‍රහ්මතලයකට දිව්‍ය තලයකට යන්න පුළුවන් නේද? නමුත් අපිට පුළුවන් දෙයක් ඒක. එතකොට අපි කොතනද ඉන්නේ? බුදුරජාණන් වහන්සේ කොතනද ඉන්නේ නේද? එතකොට මේ බුදුරජාණන් වහන්සේ ඉන්න තැන පිළිබඳ අපි හැම වෙලාවෙම මෙනෙහි කරන්න ඕනේ. එතකොට දැන් නාලාගිරි හස්තියට අර මේ රාපෝල අරවා කරලා මේවා කරලා මරන්න මේ ළඟට ඇදගෙන එනවා නේද? ඉතින් ඒ වෙලාවේ මේ හස්තියට බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? මෛත්‍රී කරනවා නේ. නමුත් අපිට පුළුවන් දෙයක් කරන්න බෑ නේද? එතකොට බුදුරජාණන් වහන්සේ කොතනද ඉන්නේ? අපි කොතනද ඉන්නේ නේ? එතකොට දැන් පටාචාරාව බුදුරජාණන් වහන්සේ ඉස්සරහට එන්නේ නිර්වස්ත්‍රව. ඇඳුමක් නැහැ, පිස්සුවෙන් එන්නේ. ළමයි ඔක්කොම නැති වෙලා, ස්වාම පුරුෂයා නැති වෙලා, අම්මා තාත්තා නැති වෙලා පිස්සු හැදිලා නිර්වස්ත්‍ර බුදුරජාණන් වහන්සේ ඉස්සරහට එන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඉස්සරහට නිර්වස්ත්‍ර වෙන පටාචාරාවට බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ සංසුන් වෙන්න නැගෙනී කියලා. එච්චර ඒ වචන ටික කියන්නේ. එතකොට දැන් අපිට කියන්න පුළුවන් දෙයක්.
මේ අද එහෙම මිනිස්සෙක් ඒ වගේ නිස්සවසව දැන් මෙතෙන්ට දුවගෙන ආවොත් ඔබලා අල්ලගෙන ගහයි නේද? වෙලවයි මේ පිස්සා ඒව බුදුරජාණන් වහන්සේ එහෙම කිව්වේ නෑ. කාටවත් මුකුත් හිරියර කරන්න කිව්වේ නෑ. ඒ කාටවත් ළඟ ඉන්න කෙනෙකුට මෙයාට වස්ත්‍රයක් පුරවන්න කියලා කිව්වොත් ඒ සංසුන් වෙන්න කියලා තමයි කිව්වේ. තේරෙනවද? නමුත් අපිට එහෙම කියන්න බෑ. තේරෙනවද? ඒක බුදුරජාණන් වහන්සේ ඉන්න තැනත් අපි ඉන්න තැනත් ඒ ආකාරයෙන් අපි දකින්න ඕනේ. ඒක අඟුලිමාල මිනි 900 ගාණක් මරලා බුදුරජාණන් වහන්සේ පිටිපස්සෙන් කඩුවක් අරන් එළවගෙන ආවේනේ. ඒ එළවගෙන ආවත් බුදුරජාණන් වහන්සේ මොකද කළේ? Taman මෛත්‍රී කළා අඟුලිමාලටනේ. එයා මේ වෙන දෙයක් කිව්වේ නෑනේ නේ. අඟුලිමාල කිව්වා මේ නවතින්න හිටුමාන කියද්දී බුදුරජාණන් වහන්සේ කියනවා මම නැවතිලා ඉන්නේ. ඔබ නවතින්න අඟුලිමාල. ඒතර අඟුලිමාල කල්පනා කරනවා මේ මොකද්ද මේ කියන්නේ? මම නැවතිලා ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. මමට නවතින්න කියනවා. එතකොට තමයි එයා කල්පනා කරන්නේ එහෙනම් මේ ද්වේෂය මේ භව ගමන නවත්තන්න කියලා තමයි මට කියන්නේ. බුදුරජාණන් වහන්සේ භව ගමන නැතුව අඟුලිමාල ඔබත් නවතන්න කියන දේ තමයි මේ කියන්නේ කියලා කියුනේ. එතකොට ඉතින් ඒකෙන්ම අඟුලිමාල දමනය වෙනවා. රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙනවා. ඒක දැන් අපේ පස්සේ කඩුවක් අරන් එළවන කෙනෙකුට කියන්න පුළුවන් දෙයක් අපිට බෑ නේද? ඒක අඟුලිමාලේ කර්මයේ පරසන් දුන්නේ නැද්ද? මොන කර්මයේද? දැන් යාර ඇඟිලි කපලා මේ කරනවා. නෑ මෙහෙමයි. ඒ පරිසම් දුන්නා. පරිසම් දුන්නා කියන්නේ ditta ධම්ම වේදනීයව පරිසම් දුන්නා. එයාට මේ පැවිදි වුණාට පස්සේ එයාට පින්ඩපාත වඩින්න බැරි වුණා. ඒ අර මරපු මිනිස්සු ඉන්න ගම්වල පින්ඩ ඒ පැත්තේ ඔක්කොම ඥාති ඉන්න පැත්තවල ගිය ගම අඟුලිමාලට ගල් වලිනුයි ඔලු පලාගෙන එන්නේ අඟුලිමාල. දාහනේ ටිකේ ඔලුව පලාගෙන එක්ක තුවාල කරගෙන එන්නේ. ඒ අර මිනිස්සු ගැහුවා. පස්සේ බුදුරජාණන් වහන්සේ අඟුලිමාලට පින්ඩපාතේ වැඩිම තහනම් යවන්න එපා කියනවා. එයා ඊට පස්සේ ආරණ්‍ය ඇතුලේ තමයි ඉඳගෙන තමයි ජීවත් වුනේ. මොකද අර මිනිස්සු ඒක ditta ධම්ම වේදනීය අකුසලයක්. දැන් ඉන් එහා ආයිමත් රහතන් වහන්සේ කෙනෙකුට ඉන් එහා භව නිරෝධය නිසා එතනින් එහාට ඉතින් ආයිමත් මේ එයා නිවිලා යනවා. හේතු ධර්මයෙන් මේ නිරුද්ධ වෙලා නැතිනේ යා නැවත උප්පත්තියක් ලබන්නේ නැහැ. එතනින් යා නිරුද්ධයි. ඇස් දෙක පිය වෙන මොහොතේ මෙයා උපාදානයක් අල්ලගන්නේ නැහැ. උපාදානයක් අල්ලගන්න නැත්නම් ඒක නිවිලා ගියා ආයිමත් සකස් වීමක් නැහැ. එතනින් ඉවර. නමුත් එයා උන්වහන්සේ ජීවත් වෙන්න තාක්කල් අර මරණවල මිනිමරන පස්සේ එයාට යන්න බැරි වුණා. ඒ ඥාතීන් ඉන්න ගම් වලට අර මැරිච්ච මිනිස්සු ගිය ගම් වලට මොකද මිනිස්සු ගහන්න ගත්තා. ධර්මයේ දන්න මිනිස්සු ගහන්න ගත්තේ නෑ. නමුත් ඒ නොදන්න මිනිස්සු ගල් ගහන්න ගත්තා. ඊට පස්සේ මේ වගේ මේවා කරා හිරිහැර කළා. ඉතින් ඒවෙන් යා පීඩාවටපත් වුණා. ඉතින් ඒ නිසා ඒකත් අර අකුසල කර්මයක් තමයි. ඉතින් තෙරුවන් බුදුරජාණන් වහන්සේගේ ගුණ කියන්නේ ඒ ආකාරයෙන් අපි දකින්න ඕනේ. අපි ඉන්නේ කොතනද බුදුරජාණන් වහන්සේ ඉන්නේ කොතනද? ඒක කොච්චරනම් දුරක්ද කොච්චරනම් ඈතක්ද නේද? සාරාංශක කල්ප ලක්ෂ කෝටි ප්‍රකෝටි ගාණක් ඒ ආකාරයෙන් පාරමී ධර්ම පුරන්නේ අස්කන්නාල් බොයි සියල්ල දන් දෙමින් දුවා දරුවන් දන් දෙමින් අඹ දරුවන් දන් දෙමින් රට රාජ්‍ය දන් දෙමින් ඔක්කොම දන් දෙමින් ආපු ගමන අපිට හිතන්න පුළුවන් නේද? හිතන්නවත් බෑනේ නේ. ඒතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේ කොතනද ඉන්නේ නේද? ඒතකොට ඒ ආකාරයෙන් ශ්‍රද්ධාව සකස් කරගන්න මහා කරුණාව නේ. අනිත් සත්‍යය උදෙසා උන්වහන්සේ 45 වසර පුරාවට නිදි ගන්න නැතුව ඒ කලාව වෙහෙස අර වගේ ශාස්ත්‍රීය දැන උපදිලා මේ යොදුන් ගණන් ඇවිදිමින් යොදුන් ගමන් ඈත ගිහිල්ලා ඉතින් අවසානයේ කාත් කවුරුත් නැති කෙනෙක් වගේ අර කුසිනාරාවේ නිකන් අඹ ගහක් කැටනේ පිරිනිවන් පාන්නේ නේ. මේ කාටද මේව හිතන්න පුළුවන් මේ තරම් මුළු සදේව ලෝකෙම බ්‍රහ්මතලම ජයගත්ත කෙනා අර කවුරුත් නැති කෙනෙක් වගේ ඉතින් අර අඹ ගහක් පිරිනිවන් පානවා නේද? ඒතකොට බලන්න මේ අතිරිමත් ගුණයන් ඒව තමයි බුදු ගුණ කියන්නේ. තේන අපි ඒ ආකාරයෙන් හිතන්නේ. ඒතකොට තමයි බුදුරජාණන් වහන්සේ කරේ මේ ගුණය වැඩි වෙන්නේ. අපි ශ්‍රද්ධාව වැඩි වෙන්නේ. ඒ ආකාරයෙන් අපි දකින්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ගුණ. ඒ අපිට කවදානම් හිතන්න කරන්න පුළුවන්ද දකින්න පුළුවන්ද කියලා අපි ඒ ආකාරයෙන් හිතන්න ඕනේ. බුදු ගුණ කියන්නේ අන්න ඒවා. උන්වහන්සේ ඉන්න තැන උන්වහන්සේ කොයි ආකාරයෙන්ද මිනිස්සුන්ට සේවය කළේ කොයි ආකාරයෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ මේ ගෙවල් හදලා දෙන්න රස්තා දෙන්න එහෙම නැත්නම් ඉඩම් ගන්න වාහන ගන්න නෙමෙයි උන්වහන්සේ කොතනකවත් කිව්වේ නේ. මේ භවයේ නිරුද්ධ කරගන්න මාර්ගයක් කිව්වේ. වඩාත්ම සැප ඇති තැනකට යම් කෙනෙක් අරගෙන යන මාර්ගය කිව්වේ. අවම සැපයකට නෙමෙයි. ඉතින් ඒ කලාව ඒ අතිරිය අපි නිතරම මේ මෙනෙහි කරනවා. උන්වහන්සේ ඉන්නේ කොතනද එතන මේ හිතමින් ඒ බුදු ගුණ වඩනවා. ඒක තමයි බුදු ගුණ කියන්නේ. ඒක සංඝයාගේ ගුණ කියන්නේ සංඝරත්නයේ තියෙනා වූ ගුණ. සංඝයා කියන එක්කෙනෙක් ගත්තත් දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ මොනතරම් ගුණයක් එක්කෙනෙක්. සංඝයා කෝටි ප්‍රකෝටි ගානක් ඉන්නවනේ රහතන් වහන්සේලා මාතීතිය. ඒ එක්කෙනෙක් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ. ඒතකොට මේක එක්කෙනෙක්ගේ තියෙන ගුණයන් මොනවද කියලා ගන්නවා.
ඒ සාරිපුත්ත මහ රහතන් වහන්සේ බුදුරජාණන් කියන්නේ මේ බමුණු පවුලක කෝටිපති බමුණු පවුලක තරුණේ. දුප්පත් ඇයි නෙමෙයි කෝටිපති බමුණු පවුල. ඉතින් දැන් එයා පැවිදි වෙලා බුදුරජාණන් වහන්සේ කියන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේට මේ ඔබලාගේ කිරියම්ම තමයි සාරිපුත්ත මහ රහතන් වහන්සේ. අම්මා තමයි මුගලන් මහ රහතන් වහන්සේ කියලා කියන්නේ. ඒතකොට කිරියම්මා කියලා කියන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ තමයි හැමෝටම සෝවාන් වෙන්න කමටහන් දෙන්නේ. උන්වහන්සේ සෝවාන් භාවයට පත් කරන කමටහන් දෙන්නේ. ඒ සෝවාන් භාවයට පත් වෙන්න කමටහන් දුන්න කෙනා මුගලන් හාමුදුරුවෝ තමයි. යාගේ හිත දිහා බලලා යාගේ එර්දි බලෙන් ඉහළ මුගලන් හාමුදුරුවෝනේ. මුගලන් හාමුදුරුවෝ තමයි එර්දියෙන් යාගේ හිත දිහා බලලා රහත් වෙන්න ඊට පස්සේ අවශ්‍ය කමටහන් ලබලා දෙන්නේ. ඒ නිසා මුගලන් හාමුදුරන්ට කියන්නේ අම්මා අරයට කියන්නේ කිරි අම්මා කියලා බුදුරජාණන් වහන්සේ. ඒගොල්ලෝ බුදුරජාණන් වහන්සේ කියනවා ඔබලාගේ කිරි අම්මා තමයි සාරිපුත්ත කියලා. ඒතකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේ කවදාක්වත් මේ පින්ඩපාතේ අපි දැන් 500 හාමුදුරු 200 වඩිනකොට එයා ඉස්සර හැම වඩින්නේ නැහැ. මොකද එයානේ ඉස්සර හැම යන්න ඕනේ නේද? එයානේ දෙවෙනිය සාසනේ. නමුත් එයා වඩින්නේ අන්තිමට. ඒක දවසක් බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා ස්වාමීන් වහන්සේලා කියන ස්වාමීන් වහන්සේ මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ අන්තිමට එන්නේ. උන්වහන්සේට අපි වැරද්දක් වෙලා දන්නෙත් නැහැ. මොකද්ද කියලා ඒතකොට අහනවා සාරිපුත්ත ගෙන්නලා. ඇයි සාරිපුත්ත ඔබ මෙහෙම කරන්නේ කියලා. ඒතකොට කියන ස්වාමීන් වහන්සේ මම ඉස්සරහම ගියොත් එහෙම මේ පස්සෙන් එන අයට ආහාර ලැබුණාද නැද්ද? පින්ඩපාත ලැබුණාද නැද්ද? බේත් ලැබුණාද? කලන්දේ දාලා වැටුණාද? ඒව බලන්න කෙනෙක් නැහැ. ඒ නිසා මම අන්තිමට එන්නේ කියලා. තේන්න. ඒතකොට දැන් මේ එක හාමුදුරුවෝ කෙනෙක් එක සංඝයාගේ ගුණ ඊට පස්සේ දවසක් බුදුන් සාරිපුත්ත මහ රහතන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේලාව ඒ වස් කාලේ ඉවරුනාට පස්සේ වෙන වෙන ගම් වලට පිටත් කරලා අරිනවා. එතකොට එහෙම අරිනකොට එක ස්වාමීන් වහන්සේ කෙනෙක් බලාපොරොත්තු වෙන එක්තරා ගමකට යන්න. එයාට ඒ තැන ලැබෙන්නේ නැහැ. එයා ටිකක් කේන්ති ගන්නවා සාරිපුත්ත මහ රහතන් වහන්සේ. එයා කේන්ති අරගෙන එයා බුදුරජාණන් වහන්සේට බොරුවක් ගිහිල්ලා කියනවා සාරිපුත්ත මහ රහතන් වහන්සේ මට සිවුරෙන් ගැහුවා කියලා. එයා පු탁ගෙන හාමුදුරුවෝ කෙනෙක්. අර ද්වේෂය නිසා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා. ඒතකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේ ආරණ්‍යෙන් පිට වෙලා ඉවරයි. ඒක බුදුරජාණන් වහන්සේ පණිවිඩයක් කරනවා එන්න කියලා සාරිපුත්ත මහ රහතන් වහන්සේ. සාරිපුත්ත මහ රහතන් වහන්සේ අර ගිය හාමුදුරුවොත් එක්ක එනවා. ආවට පස්සේ ආහනා බුදුරජාණන් වහන්සේ අර චෝදනා කරපු හාමුදුරුවෝ ළඟ ඉන්නවා මේ භික්ෂුව ඔබට චෝදනාවක් කරනවා මේ විදිහට ඔබ මේ සංගල සිවුර කියන්නේ දැන් මේ වගේ සිවුරෙන් ගැහුවා කියලා එයා කියන්නේ. මේ ගැහුවා කියලා. ඒ වෙලාවේ සාරිපුත්ත රහතන් වහන්සේ මුකුත් කියන්නේ නැහැ. උන්වහන්සේ ඒ වෙලාවේ සිංහනාදයක් කරනවා. සිංහනාද කියලා කියන්නේ. ඒ සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියනවා ස්වාමීනි මේ භාග්‍යවතුන් වහන්සේ මම හරියට මේ මහ පොළොව වගේ කියලා. ඒ කාරණා පහක්ද කොහෙද කියනවා. ඒකේ පළවෙනි කාරණේ තමයි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම හරියට මේ මහ පොළොව වගේ. මේ මහ පොළොවට මොනේ තරම් අසූචි ගොඩක් දැම්මත් මහ පොළොව ඒක පිළිගන්නවා. ගැටෙන්නේ නැහැ. එපා කියන්නේ නැහැ. ඒකට මහ පොළොවට මොනේ තරම් සුවඳවත් දෙයක් දැම්මත් ඒකත් පිළිගන්නවා. ගැටෙන්නේ නැහැ මහ පොළොව. භාග්‍යවතුන් වහන්සේ මම මහ පොළොව වගේ. කෙනෙක් මට මොන දේ කිව්වත් මම ඒකට ගැටෙන්නේ නැහැ, ඇලෙන්නේ නැහැ. ඒ වගේමයි ස්වාමීන් වහන්සේ මම හරියට මේ ජලය වගේ. මහා සාගරය වගේ. මහා සාගරයේට ජලයට කිලුටු දෙයක් දාලා හේදුවත් ඒක හොදලා දෙනවා. ජලයට හොඳ සුවඳවත් ඇඳුමක් දාලා හේදුවත් ඒකත් හොදලා දෙනවා. එයා ගැටෙන්නේ නැහැ. අසුචි ටිකක් දැම්මත් ගැටෙන්නේ නැහැ. මං අන්නේ ජලය වගේ දෙකම පිළිගන්නවා. ඒ වගේමයි භාග්‍යවතුන් වහන්සේ මං හරියට ගින්දර වගේ. ගින්දරටත් අසුචි ටිකක් දැම්මත් පුච්චනවා. සුවඳ අනුකූලක් දැම්මත් පුච්චලා දෙනවා. ගැටෙන්නේ නැහැ. අසුචි වලට ගැසී ගින්දර එහෙම ගැටෙන්නේ නැහැ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මං හරියට මේ ගින්දර වගේ මගේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියනවා භාග්‍යවතුන් වහන්සේ මේ වගේ කාරණා තව දෙකක් කියනවා. එන්න මේ ජලය වගේ, මහ පොළොව වගේ, ගින්දර වගේ තවත් කාරණා දෙකක් කියනවා. ඒ කියලා ඊට පස්සේ කියනවා මේ දැන් ලස්සන තරුණියක් නාල කරලා හිසේ මල් ගසාගෙන හොඳ ලස්සන ඇඳුමක් ඇඳන් ඉන්න වෙලාවට එයාගේ ඇඟට සර්පකුණක් දැම්මොත් තේරෙනවද? දැන් මවුල් ගෙදර යනලා ඈස් වෙලා ඔබලා ඉන්නකොට කවුරු හරි කියනවා සර්පකුණක් ඇඟට දැම්මොත් ඔබට යම්සේද පිළිකුලක් දැනෙන්නේ නේද? අන්න ඒ වගේ මම මේ කය පිළිබඳ ඒ වගේ පිළිකුලකින් බලන්නේ භාග්‍යවතුන් වහන්සේ කියනවා. එහෙව් පිළිකුලකින් මේ කය පිළිබඳ බලන මම තවත් කෙනෙකුට රිදවන්නේයිද කියලා විතරයි කියන්නේ. ඒ කියනකොටම අර හාමුදුරුවෝ කම්පා වෙනවා. අර බොරු කියපු හාමුදුරුවෝ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා ඔබ කිව්වේ බොරුවක් නම් සමාව ගන්න කියලා. එහෙම නැත්නම් ඔබේ හිත පැලිලා ආවි කියලා ඒ කරපු බොරුවට.
ඊට පස්සේ සමාව ගන්නවා ස්වාමීන් වහන්සේගෙන් මේක මගෙන් වෙච්ච අකුසලයක් කිය බොරුවක් මං කිව්වේ කියලා. තේන්න. නමුත් ඒ වෙලාවෙම සාරිපුත්ත මහ රහතන් වහන්සේ සමාව දෙනවා. ඉතින් ඒක බලන්නේ එක ස්වාමීන් වහන්සේ නමගේ සංඝයා කියලා අපි වඳින එක ස්වාමීන් වහන්සේගේ ගුණයක්. ඊට පස්සේ ඔහොම ඉඳලා සාරිපුත් අරන. ඊට පස්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඔහොම කාලයක් ගිහිල්ලා දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා පිරිනිවන් පාන්න අවසර ඉල්ලනවා. ඒ කියන්නේ දැන් පිරිනිවන් පාන්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ අවසර දෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ අහනවා සාරිපුත්ත ඔබ කොහෙද පිරිනිවන් පාන්න කැමති කියලා. ඒතර සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියන ස්වාමීන් වහන්සේ මම පිරිනිවන් පාන්න කැමති මං ඉපදුන ගෙදර කියලා. ඉපදුන ගෙදර. ඒ කියන්නේ නාලක කියන බමුණු ගමේ එයා ඉපදුන ගෙදරම පිරිනිවන් පාන්න ඕනේ කියලා තමයි යා කිව්වේ බුදුරජාණන් වහන්සේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අවසර දෙනවා. සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ පවුලේ හිටියා සහෝදර සහෝදරියෝ 6 දෙනෙක්. 3 දෙනෙක් පිරිමි 3 දෙනෙක් කාන්තාව. මේ 6 දෙනාම රහතන් වහන්සේලා. කාන්තාව 3 දෙනාත් රහත් මෙහෙණින් වහන්සේලා. පිරිමි 3 දෙනාත් රහතන් වහන්සේලා. නමුත් අම්මා තාම මිත්‍යා දෘෂ්ටිකයි. අම්මා හදාන්නේ මහා බක්මන. තාම එයා බෞද්ධ නැහැ. අම්මට එරෙහිව තමයි ළමයි 6 දෙනාම ගිහලා පැවිදිුනේ. අම්මා තාම සාරිපුත්ත මහ රහතන් දැන් ඔච්චර දරුවෝ 6 දෙනාම රහත් මෙහෙණි මහන්සියලා වෙලා සාරිපුත්ත මහ රහතන්ගේ අම්මා තාම මිත්‍යා දෘෂ්ටිකයි. ධර්මයේ පිළිගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට වඳින්නේ නැහැ. සාරිපුත්ත මහ රහතන්ට වඳින්නේ නැහැ. එතකොට එයා බුදුරජාණන් වහන්සේට කියන ස්වාමීනි මම පිරිනිවන් පාන්න ඉස්සෙල්ලා මගේ අම්මව ධර්මයේ සරණ යවන්න ඕනේ. මම ඒ වෙනුවෙන් උත්සාහ ගන්න ඕනේ කියලා ඒ නිසා මම ගෙදර තමයි පිරිනිවන් පාන්නේ කියලා ඉතින් අවසර ගන්නවා. අවසර අරගෙන තවත් භික්ෂුන් වහන්සේලා 500ක් එක්ක බුදුරජාණන් වහන්සේ කියනවා යන්න කියලා. පෙර ගමන් යන්නේ කියලා උන්වහන්සේට ගෞරවය පිණිස. චුන්ද මහ රහතන් වහන්සේත් යනවා. චුන්ද මහ රහතන් වහන්සේ කියන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ සහෝදරයෙක්. එයාත් රහතන් වහන්සේ කෙනෙක්. ඒතකොට චුන්ද මහ රහතන් වහන්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ අර 500ක් භික්ෂුන් දැන් නාලක ගමට යනවා. ගිහිල්ලා ගමේ දොරටුව ළඟට ආවට පස්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියන අර 500 නමට දැන් නැවත යන්න කියලා. කියලා චුන්ද රහතන් වහන්සේ සාරිපුත්තයි දැන් ගෙදෙට්ට යනවා. නාරද බමුණු ගෙදෙට්ට. ගිහිල්ලා අම්මට කියනවා අම්මේ හෙට මං පිරිනිවන් පාන්න යන්නේ කියලා. දැන් අම්මා ඒත් වඳින්නේ නැහැ. මොකද අම්මා ගරු කරන්නේ නැහැ නේද? ඉතින් බ්‍රහ්මයන්ට වඳින්නේ. ඉතින් හෙට උදේ පිරිනිවන් පාන දැන් අද රෑ ආවා. ඉතින් රෑ 10 විතර වෙනකොට ප්‍රභාස්වර ආලෝකයක් ඇවිල්ලා සාරිපුත්ත මහ රහතන් වහන්සේ මෙහෙම ඇවිල්ලා වැඳලා ගියා. දැන් අම්මාත් ඉන්නවා අතන. තුන්දහාමුදුරුවෝත් ඉන්නවා. ඒතකොට අම්මා අහනවා සාරි බැමිණ අහනවා තුන්දහාමුදුරුවන්ගෙන් පුතානිතින් තුන්දක් ගිහි ගානේ මේ කවුද ස්වාමීන් වහන්සේ ආලෝකයක් අවිල්ල වැඳලා ගියේ කියලා. එතකොට චුන්ද මහ රහතන් වහන්සේ කියනවා ඒ ආවේ සක්‍රිය ආවිල්ල වැඳලා ගියා. දැන් හෙට පිරිනිවන් පාන නිසා ඇවිල්ලා සමාව ඉල්ලගෙන වැරද්දක් වුණාම සමාව වෙන්න කියලා ඒ වන්දනා කරලා ගියා කියලා කියනවා. හා කියලා. සද්ද නොකර ඉන්නේ. ඊට පස්සේ ආයිමත් දැන් රෑ 10ට විතර තමයි සක්‍රිය ආවේ. ආයිමත් රෑ 1ට විතර තව ප්‍රභාස්වර ආලෝක 4ක් හතර පැත්තකින් ඇවිල්ලා වන්දනා කරලා ගියා. ඒකත් බලන් ඉන්න සාරි බැමිණ. බලන් ඉඳලා අහනවා චුන්ද මහ රහතන් වහන්සේගේ ආලෝක 4 මොකක්ද කියලා. එතකොට කියනවා චුන්ද මහ රහතන් වහන්සේ 4 වරන් දෙවියෝ ඇවිල්ලා වැඳලා අවසර අරගෙන ගියා කියලා. කියලා. ඊට පස්සේ ආයෙත් පාන්දර 5ට විතර අර ආලෝක සියල්ලම පරදවාවන ප්‍රභාස්වර තනි ආලෝකයක් ඇවිල්ලා වන්දනා කරලා ගියා. එතකොට සාරි බැමිණ අහනවා ඒ කවුද කියලා. එතකොට චුන්ද මහ රහතන් වහන්සේ කියනවා ඒ තමයි මහා බ්‍රහ්මයා ඇවිල්ලා වන්දනා කරලා ගියා කියලා. එතකොට තමයි සාරි බැමිණට සිහිය එන්නේ. එතකොට සාරි බැමිණ අහනවා මම වඳින්නේ මහා බ්‍රහ්මයාට. නමුත් මහා බ්‍රහ්මයා මගේ පුතාට වඳිනවා. නේද? ප්‍රශ්නයක් දැන් ඒක. දැන් මෙයා මෙච්චර කාලයක් මහා බ්‍රහ්මයාටයි වඳින්නේ මේ තාම ඊයේ හවස වෙනකම් මහා බ්‍රහ්මයාට වඳිනවා මේව හදාගෙන දුම් අල්ලගෙන වඳින්නේ. නමුත් මහා බ්‍රහ්මයා ඇවිල්ලා තමන්ගේ පුතාට වැඳලා යනවා. තේරෙනවද? දැන් මෙයා දැනගත්ත මහා බ්‍රහ්මයා කියලා ඒ ප්‍රභාස්වර ආලෝකයන්ගේ. අන්න ඒ වෙලාවේ තමයි තමන්ගේ පුතා මහා බ්‍රහ්මයාට වඩා ඉහළ කෙනෙක් මහා බ්‍රහ්මයාගෙන් වැඳුම් ලබන කෙනෙක් කියලා අරය අවබෝධ කරගන්න. ඒ වෙලාවේ තමයි සාරිපුත්ත මහ රහතන් වහන්සේට වන්දලා කියනවා අනේ ස්වාමීනි මම ඔබ වහන්සේ සරණ යනවා කියලා. ඒ වෙලාවේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියනවා මම සරණ ගිහිල්ලා වැඩක් නැහැ. මම කියන්නේ භික්ෂුවක්. මාව සරණ ගිහිල්ලා වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේ සරණ යනවා. ධර්ම රත්නේ සංඝ රත්නේ සරණ යන්නේ කියලා. ඒ වෙලාවේ තමයි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා පෙරුවන් සරණ යන්නේ යන්නේ. ඒ සරණ යද්දීම පිටන්නා වූ ශ්‍රද්ධාව නිසා එවල මෙයා සෝවාන් ඵලයටපත් වෙනවා. එවලෙන්පත් වෙනවා ආයමත් වෙන පව් වෙන්නේ නැහැ.
ඊට පස්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ උදේ පාන්දර පිරිනිවන් පානවා. එතනින් ඉවරයි. එතකොට බලන්න එක රහතන් වහන්සේ නමක තියෙන ගුණය. එක්කෙනෙක්ගේ ගුණේ තියෙන. තව එක්තරා තැනක සාරිපුත්ත එක විනය නීතියක් පනවනවා. දැන් අපි පන්සලකට ගියාම ආරණ්‍යයකට ගියාම එතන අපිට ආසනයක් පනවන්න ඕනේ වැඩිහිටි කමාන. තේරෙනවද? දැන් මෙතන මට වඩා වැඩිහිටි හාමුදුරුවෝ කෙනෙක් ඉන්නවනේ. යා තව ඉස්සරහා ආසනයක් පනවන්න ඕනේ යාට. මම පිටිපස්සට යනවා. වැඩිහිටි බා. නමුත් ඔය විනය නීතිය බුදුරජාණන් වහන්සේ පනවලා තිබ්බේ නෑ මොනේ. ඉතින් දවසක් ස්වාමීන් වහන්සේලා 500 නමක් විතර බුදුරජාණන් වහන්සේත් එක්ක වැඩිය දුර ඈත ගමකට. ඉතින් ගමට ගිහිල්ලා ඒ පන්සලේ තමයි රැ වැඩ හිටියේ. නමුත් අර ඉස්සරහා ගිය අර අනිත් ඔක්කොම හාමුදුරුවෝ මුලින් ගිහිල්ලා අර පන්සලේ ආරන්නේ තියෙන කාමරවල ඇඳවල් පුටු ඔක්කොම අල්ලගත්තා. දැන් ඔක්කොම නිදි. දැන් සාරිපුත්ත මහ රහතන් වහන්සේ බැලුවා උන්වහන්සේ කිසිම එකක් නැහැ. ඒ දාසාසනෙත් එහෙම තමයි. දත් හාමුදුරුවෝ එහෙමයි. ඒ කියන්නේ අදට වඩා දරුණු. අවුරුද්ද එයා ගැන බැලුවෙත් නැහැ. ඉතින් එයා රහතන් වහන්සේ කෙනෙක් නේ. එයා ඒට ඇලෙන්නේ. එයා ඉතින් අර ගහක් යට මේ සිවුර දාලා එයා සැතපුණා. ඒ උදේ පාන්දර බුදුරජාණන් වහන්සේ මේ කැසිකිලියට යන එළියට එනකොට කවුද ගහක් යට නිදන් ඉන්නව හාමුදුරුවෝ. ඒතර උන්වහන්සේ නම් වෙලා බැලුවා කවුද කියලා බලනකොට සාරිපුත්ත මහ රහතන්. ඒතර උන්වහන්සේ අහනවා සාරිපුත්ත ඔබ මොකද මේ ගහ යට කියලා. ඒතර තියෙන ස්වාමීන් වහන්සේ මේ ආසන තිබ්බේ නැහැ. ඔක්කොම කුටි ඉවරයි. ඉතින් මම මේ ගහ යට. ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ විනය නීතියක් පනවන්නේ දේශයන්ට අනුව ආසන වෙන් කරන්න ඕනේ කියලා. කුටි වෙන් කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ වැඩි හිටියෙක් නැත්නම් බාල කෙනෙක් හිටියොත් එයාට ඇවතටපත් වෙනවා යා. වරදක් ඒක ඇවතක්. ඒ විනය නීතිය බුදුරජාණන් වහන්සේ එතනදී තමයි පනවන්නේ. ඊට පස්සේ තමයි අර වැඩි හිටියන්ට ඉස්සරහටෙන් දෙන්න ඕනේ කියන දීලා අනිත් අය යන්න ඕනේ කියන එක මේවම. ඉතින් එතනදිවත් සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඉල්ලන්නේ ගියේ නැහැ. කිව්වෙත් නැහැ. එයා ගහයටලා නිකන් ඒ ශාසනයේ දෙවනිය. ඉතින් ඒ එක ස්වාමීන් වහන්සේගේ තියෙන ගුණයක්. දෙන්නෙක්ගේ නෙමෙයි. ඉතින් ඒ ගුණයන් අපි සිහි කරන්න ඕනේ. දෙයිනේ එක්කෙනෙක්ගේ ගුණ මේසාන සංඝයා කියන ගුණය කොච්චරද? නේ. ඒතකොට ඒ ආකාරයෙන් වෙනකොට තමයි සද්ධා වැඩි වෙන්නේ. ඉතින් ගිහියයිට කරන්න තියෙන භාවනාව ඒව තමයි. Tamanne තෙරුවන් කෙරේ තියෙන සද්ධා වැඩි කරගන්න. තේන්න. ඒ බුදු ගුණයන් අරන් නිතර මෙනෙහි කරන්න. ඒතකොට මෛත්‍රිය දස දිශාවටම වඩන්න. උතුරු දිශාව, දකුණු දිශාව, නැගෙනහිර, බටහිර කියලා. ඒක මැද්දේ තියෙන අනු දිශා හතරක් තියෙනවා. ඒතකොට අට දිශාවයි. යටි දිශාව කියන්නේ මේ යටට මෙනෙහි කළ මේ නිරය දක්වා හිතලා මෙනෙහි කරනවා. උඩු දිශාව කියන්නේ දිව්‍යතල බ්‍රහ්මතල දක්වා මෙනෙහි කරනවා. ඒතකොට දස දිශාව කිව්වම ආයිමත් එයාට අතහැරෙන්න තැනක් නැහැ. මුළු විශ්වයටම මේ මෛත්‍රිය පැතිරෙනවා. ඒ දස දිශාවටම මෛත්‍රිය පැතුණා. මුලින් Tamanta මෛත්‍රිය වඩනවා. ඉතින් ඒ පුළුවන් ආකාරයට එච්චර ඒ බුදුරජාණන් වහන්සේ ඉන් එහා යන දෙයක් ගිහියයට දේශනා කරන්නේ නැහැ. ඔබලා අසුබේ වඩන්න යන්න බෑ. ඔබලා මේ කායානුපස්සනාව වඩන්න බෑ. මොකද මේ දුවා දරුවන් හදාගෙන ඒව කරන මොකද අසුබේ පැති වැඩි වුණාම Tamanට එපා වෙනවා ජීවිත. තේරෙනවද? ඊට පස්සේ ඒකත් නැහැ මේකත් නැහැ. එහෙත් නැහැ මෙහෙත් නැහැ. ඊට පස්සේ එහාට මෙහාට දෝලණය වෙවි ඉන්නවා. දෙකම අසාර්ථක කරගන්න. ඒක ගිහියයට කවදාකවත් මේ අසුබ භාවනාව වඩන්න පෞල් ජීවිත ගත කරන ඔබලාට දැන් මේ මෑණියන්ට අසුබ භාවනාව හොඳයි. අසුබේ වඩන්න දැන් ඒ අය දැන් ඒ මිතුකම් මිතුකල ඉවරයි. ඒතර ඒගොල්ලන්ට අසුබේ කායනුපස්සනාව හරි. නමුත් දැන් ඔබලාට ඒව වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ කොතනකවත් කියන්නේ කියලා අපිට කියන්නේ නැහැ. ඔබලා වඩන්න ඕනේ අර ඒ ලෞකික පැත්තත් වැඩෙන අර ඒ කියන්නේ සතර අපායේ මිදෙන ධර්මතාවනුත් වැඩෙන ඒ පෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව එතනින් ගියාම මේ මෛත්‍රියත් තමයි. ඒ දෙක ප්‍රමාණවත් ඔබලාට අර ගමන අතෙන්ට යන්න. එයින් එහා ඔය දරුවන්ගේ වගකීම් ඉවර කරලා ඒ වගකීම් වුණාට පස්සේ අන්න අසුබේ වගේ දෙයක් වඩන්න පුළුවන්. ඒකට ප්‍රශ්නයක් නැහැ. ඒකට කලකිරීම ඇති වෙන්නේ. එහෙම නැත්නම් දැන් ජීවිතේ ඒවා වඩන්න ගත්තොත් තමන් පිළිබඳ කලකිරීම ඇති වෙනවා. පෞල් ජීවිත කලකිරීම ඇති වෙනවා. ඒවා බුදුරජාණන් වහන්සේ නිසා අනුදැනව දාරන්නේ. තෙරුවන් කෙරේ ශ්‍රද්ධාවත් මෛත්‍රියත් කියන කාරණා දෙක තමයි තමන්ට වඩන්න. ඒ වගේම තමන් රකින්න ආ වූ සීලය මෙනෙහි කරන්න හැමදාම රැ. නිින්දට යනකොට තමන් දවසේ අද රැක්කා වූ සිල්පද මෙනෙහි කරනවා. ඉතින් ඒකත් භාවනාවක් තමයි. තේරෙනවද? දුන්නා වූ දානයන් මෙනෙහි කරනවා. ඒකත් භාවනාවක් තමයි. ඇසුවා වූ සද්ධර්මයේ මෙනෙහි කරනවා. ඉතින් ඒකත් භාවනාවක් තමයි. ඒ වතුනේ සතිය සහ සීය තමයි වැඩෙන්නේ. ඒතකොට ඒව තමයි ගිහියයට දේශනා කරන භාවනාව. ඉන්නේ එහාගේ භාවනාව බුදුරජාණන් වහන්සේ ගිහියයට දේශනා කරන්නේ. අර වැඩි හිටවත් උන ඇයට අය අසුභ භාවනාව, සතර කායනුපස්සනාව, මේ සතර සතිපට්ඨාන වගේ භාවනාව වඩනවා. ඒකේ හිත සමාධිමත් කරගන්න ආනාපාන සතිය ආස්වාද ප්‍රාස්වාදයේ හිත මෙනෙහි කරලා ඒ ආනාපාන සතිය තුළින් අර චංචල වුණා වූ
නිශ්චල භාවයට පත් කර ගැනීමේ ශක්තිය තියෙනවා. ඒක ආනාපාන සතියත් ගිහි ඔබලාට වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ කියන ඒකේ ප්‍රශ්නයක් මතුවෙන්නේ. ඉතින් අර තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවත්, තෙරුවන්ගේ ගුණ සිහි කිරීමත්, මෛත්‍රියත් කියන කාරණාව තමයි වැඩිපුර වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ.